මහිමය සිරු නමස්කාරය මහෝත්තම වූ සේනාවල දෙවියන් වහන්සේට දෙනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමය කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ සැලැස්ම නිසා ස්තුතියි ස්වාමීනි. ජේසුනි ඔබ වහන්සේගේ කරුණාව සුදාත්මයාණනි ඒ උතුම් වූ නාමයට නමස්කාර කරන පිණිස වාදනය කරන පිණිස මේ අපි හැම දිනාටම ඔබ වහන්සේගේ මඟ පෙන්වන්න ස්වාමීනි. අපි බාර වෙනවා නාසරති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ අති උතුම් වූ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. අපි ගීතාවලියේ 117 වෙනි පරිච්ඡේදයේ පොඩි වචනයක් කියන්න යනවා. සියලු ජාතීනි ස්වාමින්ට ප්‍රශංසා කරව. සියලු මනුස්ස වර්ගයනි උන්වහන්සේ වර්ණනා කරව. මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය. ස්වාමින්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමින්ට ප්‍රශංසා කරව. හාලෙලූයා. අපි ප්‍රශංසා කරන්නට යනවා. සුද්ධ මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය උන්වහන්සේ කිව්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එක්තැන් වෙනවද එක් රැස් වෙනවද ඒ මැදේ ඔබ වහන්සේ ජීවමානව ප්‍රකාශ වෙනවා කිව්වා ස්වාමිනී. දැන් අපි එකමුතුව ඔබගේ නාමයට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපගේ ජීවිතයේ කළ සෑම දෙයට අපි ප්‍රශංසා කරන්නට යනවා ස්වාමිනී. ඔබ වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ජේසුනේ. හාලෙලූයා ස්වාමිනී. මහිමය වේවා. මහිමය ස්වාමිනී. හාලෙලූයා. සෑමදේ සිහි වෙන්නේ ස්තුති දෙමින් එතුමන් නමදින්නේ ගනින්න බෑ ඒ පුදුම දේ දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ කළ සෑමදේ සිහි වෙන්නේ ස්තුති දෙමින් එතුමන් නමදින්නේ ගනින්න බෑ ඒ පුදුම දේ දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට මා ගැලවුවේ ජීවිතයට නව අරුතක් දුන්නේ ආදරයෙන් මා දෙස ඔබ බැලුවේ දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ මරණින් මා ගැලවුවේ ජීවිතයට නව අරුතක් දුන්නේ ආදරයෙන් මා දෙස ඔබ බැලුවේ දෙවිඳුන්ට පැසසුම් පුදන්නේ මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට 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 හාලෙලූයා නමස්කාරය
Hallelujah. Piyanane mahimaya Jesuni. Mahimaya දෙවිඳුට මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට මහිමය වේ මහිමය වේ මහිමය වේ දෙවිඳුට. ස්තුතියි ස්වාමිනේ, ඔබගේ අධික වූ ප්‍රේමය නිසා ස්තුතියි තාත්තේ. ප්‍රේමවන්තේනි, ඔබ අද නිවසට වෙලා තනිවම ජීවිත ගත කරන කාලයක් වෙලා ඔබ හිතනවා මම අද තනි වෙලා මට කාත් කවුරුත් නැහැ මගේ ප්‍රශ්නය කියන්නට මගේ වේදනාව අසන්නට කවුරුත් නැහැ කියලා. ඒ ජේසුස් වහන්සේ කියනවා සුද්ධ යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා මා ළඟට එන කිසිම කෙනෙක් මම ආක දාන්නේ නැහැ කියලා. හාලෙලූයා. උන්වහන්සේ වෙතට යන හැම දෙනෙකුටම උන්වහන්සේ ජාති ආන්නේ නැහැ, ආගමාන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙත යන හැම දෙනෙකුටම මක්නිසාද උන්වහන්සේ දිවි පිදුවේ මිනිස් සංගතිය වෙනුවෙන්. මුළු මිනිස් සංගතිය වෙනුවෙන්මයි උන්වහන්සේ දිවි පිදුවේ. ඒ නිසා උන්වහන්සේ ළඟට යන හැම දෙනෙකුටම නම්බරයක් දුන්න උන්වහන්සේ. යෙරමියා 33:3 33 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය උන්වහන්සේ කිව්වා විපත්ති දවසේදී මට මොරගසන්න, මට යාඥා කරන්න, මම නුඹට පිළිතුරු දෙන්නෙමි. එපමණක් නොව නුඹ නොදන්නා මහත් වූ අමාරු දෙයටද පිළිතුරු දෙනවා කියලා උන්වහන්සේ කිව්වා. ගීතාවලිය 50:15ත් උන්වහන්සේ එලෙසම කියනවා. හාලෙලූයා. අපි ඒ නිසා උන්වහන්සේට සෑම උදෑසනකම සෑම රාත්‍රියකම අපි උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්න ඕනේ ප්‍රේමවන්තයනි. මක්නිසාද ඒ සුවිසුද්ධ ලේ යට විතරයි අපිට තියෙන්නේ එකම රැකවරණය. ඒ නික්මයාමේ කිව්වා උන්වහන්සේගේ ඒ බැටළුවගේ ලේ තවරන්න කියලා මෙවැනිම වසංගත රෝගයක් පැමිණුණා. කිව්වා මෝසෙස්ට ඒ බැටළුවගේ ලේ තවරන්න, කැලලක් නැති බැටළුවගේ ලේ තවරන්න. එවිට ඒ මරණීය වසංගතය ඔබගේ ලේ තැවිරිච්ච නිවෙස් පසු කර යනවා කියලා. අද මේ කාලයේ අපි ජීවමානව ජීවත් වෙන නාසරති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ යට සැඟවෙන්න ඕනේ. එතකොටයි මේ මරණීය වසංගතය පසු කර යන්න ප්‍රේමවන්තයනි. ඒ ලේ වලට නමස්කාර කරමු. හාලෙලූයා ස්වාමිනේ. හාලෙලූයා ජේසුනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ජේසුනි. ප්‍රශංසා වේවා. මහිමය සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය, සෑම රාත්‍රියක ඔබගේ විශ්වාසකම සිහි කරමි, සිහි කරමි, සිහි කරමි, මහිමය පුදමි, සිහි කරමි, සිහි කරමි, සිහි කරමි, මහිමය පුදමි. පසු කල සෑම
මොහොතක් සමිඳුන් සිටියා මතකයි පාද මගේ පැකිලෙන්නට නොදැනෙන් මා රැකගත් සැටි මතකයි සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි දිවි බර වෙහෙස මාගේ ඉසිලුවේ සමිඳුන් පමණයි මුදු වදනින් අමතාමා හදවත සුවපත් කළ සැටි මතකයි සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය සෑම රාත්‍රියක ඔබගේ විශ්වාසකම සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි තාත්තේ ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී සෑම උදෑසනකම සෑම රාත්‍රියකම ජේසුනි ඔබ වහන්සේව සිහි කරනවා ස්වාමිනී ජේසුනි අපට එකම රැකවරණය එකම සැපයීම එකම අනුග්‍රහය එකම සදාකාලික ජීවිතය ඔබ වහන්සේ පමණයි ජේසුනි වෙන කිසිම දෙයක් නැහැ ස්වාමිනී ඔබ වහන්සේව අදහන්නාට සියලුම ස්වාමීන් වහන්සේ සැපයීම දෙන්න පොරොන්දු වුණා ස්වාමිනී රැකවරණය දුන්න පොරොන්දු වුණා ස්වාමිනී ඔව්ව අත් නොහරින්න පොරොන්දු වුණා ස්වාමීන් වහන්සේ සදා කාලයටම ඔබ වහන්සේ ඔව් සමග ජීවත් වෙන්න පොරොන්දු වුණා තාත්තේ ස්තුතියි තාත්තේ ස්තුති වේවා තාත්තේ ඔබගේ අධික ප්‍රේමයට කරුණාවට ස්තුතියි ස්වාමිනී ස්වාමිනී අපිව දාලා යනවා ස්වාමින් වහන්සේ සෑම දිනම ඒත් ඔබ වහන්සේ පොරොන්දුනා අපිව දාලා නොයන්න ස්වාමිනී ජේසුනි එයයි ඔබ වහන්සේගේ කරුණාව එයයි ඔබ වහන්සේගේ ප්‍රේමය ස්වාමිනී අපි සිහිපත් කරනවා ස්වාමිනී හාලෙලූයා සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය සෑම රාත්‍රියක ඔබගේ විශ්වාසකම සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි සිහි කරමි සිහි කරමි සිහි කරමි මහිමය පුදමි හලෙලූයා හලෙලූයා නමස්කාර සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබෙලෙයින් මා ඇතුල් වෙමි සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබෙලෙයින් මා ඇතුල් වෙමි මා ඔබ නමදිමි ස්වාමී නමදිමි ස්වාමී මා ඔබ නමදිමි ස්වාමී නමදිමි
නාමය සුදයි සුදයි ස්වාමී ඔබේ නාමය ජේසු සුදයි ස්වාමී ඔබේ නාමය ජේසු සුදයි ස්වාමී සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබේ ලෙයින් මා ඇතුල් වෙමි සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබේ ලෙයින් මා ඇතුල් වෙමි මා ඔබ නමදිමි ස්වාමී නමදිමි ස්වාමී මා ඔබ නමදිමි ස්වාමී නමදිමි ස්වාමී ඔබේ නාමය සුදයි සුදයි 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 ස්වාමී සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබේ ලෙයින් මා ඇතුල් වෙමි සුද්ධස්ථානයෙන් අති සුද්ධස්ථානෙට ඔබේ ලෙයින් මා ඇතුල් වෙමි මා ඔබ නමදිමි ස්වාමී නමදිමි ස්වාමී මා ඔබ නමදිමි ස්වාමී නමදිමි ස්වාමී ඔබේ නාමය සුදයි සුදයි ස්වාමී යාතොස්වලා කියමු ඔබේ නාමය සුදයි සුදයි ස්වාමී යාතොස්මුන් වහන්සේට හලෙලුයා බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් නිදීම ඒ නාමයෙන් ජය ඒ නාමයෙන් දාතොස්වලා සියලු දෙනාම බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් නිදීම ඒ නාමයෙන් ජය ඒ නාමයෙන් ජේසු කියමු ඒ නාමය ජේසු රිබාකාසෙරෙලෙබෙක් ජේසු Jesu, Jesu, balay namin, balaya namin, suwaya namin,
මිදීමයේ නාමයෙන් ජයයේ නාමයෙන් බලයේ නාමයෙන් බලයේ නාමයෙන් සුවයේ නාමයෙන් මිදීමයේ නාමයෙන් ජයයේ නාමයෙන් ජේසු ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා. ඒ නාමය නිසා ස්තුතියි. යේෂුවා නිසා ස්තුතියි. යේසු 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 රිබාකාතිරි Yesu, Yesu. Nama kenek madatos wala unwansed namaskar karamane Devi Sami dunima obata prema karami Devi Sami dunima ඔබට ප්‍රේම කරමි ධාතුස් වල කියන්න දෙවි සමිඳුනිමා ඔබට ප්‍රේම කරමි දෙවි සමිඳුනිමා ඔබට ප්‍රේම කරමි නැවත මාරයක් කියන්න දෙවි සමිඳුනි සමි නමස්කාරය කියන්නේ උන්වහන්සේට ප්‍රේම කිරීමයි උන්වහන්සේට ප්‍රේම කරන කෙනා උන්වහන්සේගේ ආඥා පිළිගන්න ඔබට ප්‍රේම කරමි මාගේ මුළු හදවතින් මාගේ මුළු ආත්මයෙන් මාගේ මුළු ශක්තියෙන් මාගේ මුළු බුද්ධියෙන් ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි ඔබට ප්‍රේම කරමි ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි මාගේ ධාතුස්වල හදවත විවුර්තගේ මුළු හදවතින් මාගේ මුළු මුළු ශක්තියෙන් මාගේ මුළු බුද්ධියෙන් ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි මල් මිටක් පුදා වඳින්න බෑ ඉති පහන් පුදා යදින්න බෑ ධාතුස් වල මල් මිටක් තබා පුදන්න බෑ ඉති පහන් පුදා වදින්න බෑ ආත්මයෙන් නමස්කාර වේ
නමස්කාර වේවා. ඕ නමස්කාර වේවා. නමස්කාර වේවා. දෙසිතකින් ඔබ දුම් යදින්න බෑ. එක සිතක් ඇති කරගන්න. අද මිතුන් ඔබ තුම් දකින්නේ නෑ. දෙසිතකින් අපි දඹිටි උටේ උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන යදින්න බෑ. උන්වහන්සේගේ ලේ නිසා අද මිතුන් ඔබ තුම් දකින්නේ නෑ. ආත්මයෙන් 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 හලෙලූයා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. නමස්කාර වේවා. ස්වාමිනේ අපි හදවතින් දන නමනවා. මුළු ජීවිතයම දන නමනවා ඔබ ඉදිරියේ. ස්වාමිනේ මගේ ඉරියව්ව ඔබ වහන්සේ වෙත යටත් වෙන, ඔබ වහන්සේ මත යැපෙන හැම විනාඩියම තප්පරෙම ඔබගෙන් යැපෙන ශුද්ධාත්ම ඉරියව්වක් කරනු මැනව ස්වාමිනේ. මමත්වය මාංශය හැම දෙයක්ම ස්වාමිනේ ඔබ ඉදිරියේ දන නමා ඔබ මත යැපෙන ඔබගේ ආත්මෙන් පූර්ණ වූ ජීවිතයක් කරනු මැනව අපගේ ජීවිත ස්වාමී. ඔබගේ වචනයෙන් පූර්ණ වූ ජීවිතයක් කරනු මැනව. ශුද්ධාත්ම මඟ පෙන්වීමෙන් පූර්ණ වූ ජීවිතයක් කරනු මැනව. ඕ ස්වාමිනී ඔබට ස්තුතියි ස්වාමිනී. මේ ස්ථානයේ මේ තියෙන අභිමුඛය නිසා ස්තුති කරනවා. මේ උදව් කරන සේවයට උදව් කරන යාඥා කරන හැම දරුවෙක් නිසාම හැම පවුලක් නිසාම ඔබට ස්තුති කරනවා. යේසුස් වහන්සේ මේ අද ඔබගේ වචනය මෙනෙහි කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ අපගේ අස්සරිනු මැනව ස්වාමිනේ අපගේ හදවත් විවෘත වන මැනව ඔබ වහන්සේගේ වචනේ ගැඹුරු දේ ලබාගෙන රීමා වචනය ලබාගෙන ස්වාමින් වහන්සේ ලෝගොස් වලින් රීමා ලබාගෙන ජීවිතය වෙනස් කරන්න ස්වාමින් වහන්සේ. ගෝලත්වයේ කරා අපට හාස්කම් දුන්නා ඔබ ස්වාමිනේ. අපි හාස්කමේ නතර වෙන්නේ නැහැ ස්වාමී. හාස්කමේ මොහොතින් ගෝලත්වයේ කරා ගමන් කරන මේ බයිබල් පන්තිය නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා. අද පටන් ගන්නා මේ අලුත් පොතක අධ්‍යයනයේ ස්වාමිනේ ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ පමණක් මඟ පෙන්වනු මැනව. ඔබ වහන්සේ පමණක් කතා කරනු මැනව ස්වාමිනේ. අපි කුඩා වී සභාව කුඩා වී ඔබ වහන්සේගේ නාමය පමණක් විශාල වේවා ස්වාමීන් වහන්සේ. මහිමේ ගෞරවයට ඔබට හැම දරුවෙක් නිසාම ස්තුති කියනවා. එකතු වෙලා ඉන්න හැම දරුවෙක් නිසාම ස්තුති කියනවා. ස්වාමිනී ඔබ වහන්සේට ආත්මෙන් නමස්කාර කරපු හැම දරුවෙක් නිසාම යේසුස් වහන්සේගේ අතිඋතුම් වූ නාමයෙන් ආමෙන් ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. යේසුස් වහන්සේ ඔබට ආදරෙයි. මම හිතනවා ඔබ සන්තෝෂයෙන් ඉන්නවා ඇති කියලා. හාලෙලූයා. මම හිතනවා ඔබ සන්තෝෂයෙන් ඉන්නවා ඇති කියලා. අපි අද අලුත් පාඩමක් ආරම්භ කරන්න යන්නේ. ඒ යාකෝබ් පොත අපි මෙනෙහි කරන්න යනවා. ඒ නිසා ඔබ හැමතෙම ස්තුති කියනවා. ගිය සෙනසුරාදා රාත්‍රියේ අපගේ ඒ පාන්දර 3 විතර වෙනකන් අපේ පවත්වපු ඒ රාත්‍රී යාඥා තැඹ නිසා අපි ඔබට අනෙක වාරයක් ස්තුති කියනවා. ගොඩක් අය සම්බන්ධ වුණා. ගොඩක් අය ඒ මුල ඉඳන්ම අවසානයේ දක්වා හිටියා. දෙවියන් වහන්සේට ස්තුතියි. ඒක අපිට ලොකු ශක්තියක්.
ඔබ අපට ශක්තියක් වෙනකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ජීවිතය තුළට ගලාගෙන යනවා. ඉතින් යාච්ඡා කරපු හැම කෙනෙක් නිසාම ස්තුතියි. අපිට හැම කෙනෙක්වම අපේ යාච්ඡා ටැඹේ ඉන්න හැම කෙනෙක්වම අපිට එකතු කරගන්න බැරුව ගියා. නමුත් අපි ඉදිරියේදී මේ වගේ දේවල් අපි කරමු දෙවියන් වහන්සේ තුළ. ඉතින් බොහොම ස්තුතියි උදව් කරපු නිසා. සමහර අය කෝපි ගෙනාවා, සමහර අය මේ චයිනීස් රෝල් කොහෙන්ද ආවා, කේක් ආවා, බටර් කේක් ආවා ස්ටුඩියෝ එකට. දෙවියන් වහන්සේට ස්තුතියි. ඒක නිසා මේ මෙතන ඉන්න ගොඩක් අය කියනවා ආයෙත් කරමු කියලා. ඒ වගේ එකක්. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම මේ අදත් මං හිතනවා මට මේ ආරංචියක් ආවා මොනවාද? පෑන් කේක් වගේ අද්ද කොහෙද එනවා කියලා. ඇවිල්ලාලු තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. නමුත් මම හිතනවා ඕගොල්ලොනුත් මොන හරි ගෙදර හදලා බයිබල් පන්තියෙන් පස්සේ කන්න බලාගෙන ඉන්නවා ඇති කියලා නිරාහාරය ඉවර කරන්න දෙවියන් වහන්සේ තුල. හාලෙලූයා. ඉතින් ඔබ සැමට අනේක වාරයක් ස්තුතියි. ජේසුස් පිහිටයි ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. අපි ඉදිරියටත් ඉහළටත් යනවා. අපි එක්තැන් වෙලා ඉන්න මොන බාධකාවත් අපි එකතැන වතුර එකතැන පල් වෙන ජාතියක් නෙමේ කිතුණු ජනතාව කියන්නේ. අපි කොහෙන් හරි එළියට එනවා. කොච්චර අර මොකද්ද ඉස්සර කියන්නේ අර මොනවාද? මැක්ක මැරුවාම පැටව වැඩි වෙනවලු. ඒ නිසා අපට පීඩා එන්න ඒව තමයි ක්‍රියාපොතේ. පීඩා එන්න ඒගොල්ලෝ පතිර ගියා. ඉතින් ඒ නිසා අපට පීඩා එන විට අපිත් පැතිර යන්න බලමු දෙවියන් වහන්සේ තුළ. ඉතින් ඒ නිසා ජේසුස් වහන්සේට ස්තුති කියනවා. හාලෙලූයා. ඉතින් අපි අද යාකෝබ් පොත ආරම්භ කරමු. යාකෝබ් පොත තුල අපි මෙනෙහි කිරීමක් කරමු. අද දවසේදී මම මේ ඉදිරි විනාඩි 30 නැත්නම් 40 තුලදී යාකෝබ් පොතේ හැඳින්වීමක් අපි හැඳින්වීමක් මෙනෙහි කරලා බලමු. ජේසුස් වහන්සේ තුල, සුද්ධාත්මයන් වහන්සේ තුල. හාලෙලූයා. ඉතින් මේ යාකෝබ් පොත හැඳින්වීම ගැන අද ඔබ ඉදිරියේ කතා කරනකොට මම නැවතත් මතක් කරන්න කැමති ලෝගෝස් සහ රීමා කියන ඒ දෙවියන් වහන්සේගේ වචනයේ ඒ කොටස් දෙක ගැන මට ඔබට පොඩ්ඩක් විස්තර කරන්න ආසයි. මොකද අපගේ මනසට හැම වෙලේම යම් කිසි දෙයක් මතක් කරන එක ඉතාමත් අනර්ගයි. ඒ නිසා මම ඔබට මීට ඉස්සෙල්ලත් බයිබල් පන්තිවල සූදානම් බයිබල් පන්ති මෙනෙහි කරන වෙලාවේදී අපි මෙනෙහි කරා ලෝගෝස් කියන්නේ ලියා තිබෙන දේ. ලෝගෝස් කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන දේ. ලෝගෝස් කියන්නේ ඉතිහාසයේ මොන හරි එකතු කරගෙන අපි යම් කිසි දෙයක් මත එහෙම නැත්නම් යම් කිසි විෂයක් මත ලබා ගන්නා තොරතුරු, ඒ වඩාත්ම බයිබලයේ තුලින් ලබා ගන්නා තොරතුරු වලට අපි කියනවා ලෝගෝස් කියලා. ඉතින් ලෝගෝස් කියලා. ඉතින් ඒ වගේම රීමා කියලාත් දෙයක් තියෙනවා. රීමා වචනය කියන්නේ මේ ලියා තිබෙන දේ තුලින් අපේ ජීවිතයට එන එළිදරව්, අපේ ජීවිතයට එන ආලෝකය, අපේ ජීවිතයට එන ලයිෆ් ඇප්ලිකේෂන් අපි කියනවා. අපි කියන්නේ දේව වචනය අපි ජීවිතයට අදාළ කරගෙන අපි ජීවිතය වෙනස් කරනවා නම් යම්කිසි වචනයක් තුළින් අද මම කතා කරන දෙයක් වෙන්න පුළුවන්. ඔබගේ බෞතිස්මය වෙනකොට ඔබට කතා කරපු දෙයක් වෙන්න පුළුවන්. ඔබ ජේසුස් වහන්සේව පිළිගන්න වෙලාවදී ඔබට වචනයක් ආවා. ඒ වචනේ ඔබගේ ජීවිතය වෙනස් කරා. ඔව් ඒක ලෝගෝස් වචනයක් සමහර කෙනෙක් නම් ඔබට රීමා වචනයක් හේතුව ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. ඉතින් අපි ගොඩාක්ම අපි අගේ කළ යුත්තේ එහෙම නැත්නම් අපි සෙවිය යුත්තේ මේ රීමා වචනය අපගේ ජීවිත වෙනස් කරන රීමා වචනය. ඉතින් ඒ නිසා රීමා වචනය එහෙම නැත්නම් එලිදරව්වේ වචනය ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා අද මේ හැඳින්වීම කරනකොට අද හැඳින්වීම තුළදී මම ගොඩාක් කතා කරන්න යන්නේ ලෝගෝස් ගැන. ඉතින් ඒ කියන්නේ යම් තොරතුරු මොකද්ද මේ බයිබලය එහෙම නැත්නම් යාකෝබ් පොත කියන්නේ කවුද? යාකෝබ් කියන්නේ කවුද? මොන පරිසරයකද ලියලා තියෙන්නේ කියලා මම ඔබ ඉදිරියේ බයිබලය අධ්‍යයනය කරන ක්‍රම කියලා මම හිතන්නේ කාලයකට පෙර අපි බයිබල් පන්තියක් කරා. ඉතින් අපි ඉගෙන ගත්තා පොතක් අධ්‍යයනය කරන ආකාරය, අපි ඉගෙන ගත්තා විෂයක් අධ්‍යයනය කරන ආකාරය, අපි ඉගෙන ගත්තා සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් පුද්ගලයෙකු අධ්‍යයනය කරන ආකාරය. ඉතින් මේ හැම තුලින්ම අද අපි පොතක් අධ්‍යයනය කරන්න යන්නේ. ඉතින් ඒ නිසා ඒ පොත
යාකෝබ් පොත. ඉතින් මේ යාකෝබ් පොත තියෙන්නේ පරණ ගිවිසුමේ. හරිද? ඒක ඒ පරණ ගිවිසුමේ කියලා දන්නවනම් ඕගොල්ලෝ පරණ ගිවිසුමේ කියලා හිතා ඉන්නවනම් එන සුමානේ වා ස්ටුඩියෝ එකට එන්න සිකුරාද මම ඔබ වෙනුවෙන් යාච්ඡා කරනවා. නේද? නමුත් පරණ යාකෝබ් පොත තියෙන්නේ අලුත් ගිවිසුමේ. අලුත් ගිවිසුමේ යාකෝබ් පොත තියෙන්නේ. ඉතින් යාකෝබ් පොත නව ගිවිසුමේ තියෙන්නේ. ඉතින් නව ගිවිසුමේ අපි දන්නවා විශේෂයෙන්ම ක්‍රියාපොතෙන් පස්සේ අපි අහලා තියෙනවා යවුම් පත්‍ර සහ සාමාන්‍ය පත්‍ර කියලා. යවුම් පත්‍ර සහ සාමාන්‍ය පත්‍ර. ඉතින් ඔබ දන්න හැටියට ඔබ අපි ඉගෙන ගත්ත හැටියට පරණ ගිවිසුමේ පොත් කීයක් තියෙනවද? 39යි. අලුත් ගිවිසුමේ පොත් තියෙනවා 27ක්. ඒ දෙක එකතු කරාම 66යි. ඉතින් 67 වෙනි පොත තමයි අපගේ ජීවිතය. ඉතින් ඒක ලියන්නේ එකිනෙක කෙනා ලියන ජීවිතය. ඉතින් 66ක් තියෙනවා. ඉතින් අලුත් ගිවිසුමේ 27ක් තියෙනවා. ඒ 27න් 14ක් මේ යවුම් පත්‍ර කියලා කියනවා. 7ක් සාමාන්‍ය පත්‍ර කියලා කියනවා. එතකොට 14යි 7යි කීයද? 21යි. 14යි 7යි 21යි. ඊට පස්සේ සුභාරංචි 5 ගත්තහම සුභාරංචි 4 ගත්තාම 25යි. ඊට පස්සේ ක්‍රියාපොතයි එලිදරා පොතයි එකතු කරාම 27යි අලුත් ගිවිසුම. එතකොට 14යි 7යි සුභාරංචි 4යි ක්‍රියාපොතයි එලිදරා පොතයි ඔක්කොම 27යි. ඉතින් මේ සාමාන්‍ය පත්‍ර හැටියට කතා කරන්නේ සාමාන්‍ය පත්‍රයක් එහෙම නැත්නම් සාමාන්‍ය ලිපියක් ගණයට අයිති වන්නේ කොටස් දෙකක් මම කිව්වා සාමාන්‍ය පත්‍ර සහ යවුම් පත්‍ර කියලා. ඉතින් මොකද්ද මේ සාමාන්‍ය පත්‍ර? සාමාන්‍ය පත්‍ර කියලා කියන එක නා සාමාන්‍ය පත්‍ර කියන්නේ ඒ කර්තෘවරයාගේ නමින් ලියන ලද පොතක්. කර්තෘවරයාගේ නමින් ලියන ලද පොතක්. ඒ කියන්නේ යාකෝබ් පොත. ඒ කියන්නේ ලියපු කෙනාගේ නම යාකෝබ්. ඉතින් මේ හතට අයිති වෙනවා. මේ අය හතට අයිති වෙනවා යාකෝබ් පොත, පළවෙනි සහ දෙවැනි පේතුරුස් පොත. ඔබ පැනනක් තියෙනවා නම් ලියාගන්න. යොහාන් පොත 1, 2, 3 යොහාන් පොත සහ යූඩ් පොත එහෙම නැත්නම් ජූඩ් පොත කියනවා. ඒ කියන්නේ තමයි පොත් 7ක්. ඒ කියන්නේ සාමාන්‍ය පොත් 7ක්. මේ සාමාන්‍ය පොත් 7ම කර්තෘගේ නම් අනුව තිබ්බේ. කවුද නම? යාකෝබ්, එහෙම නැත්නම් පේතුරුස්, යොහාන් සහ යූඩ් පොතයි. ඉතින් මේ තමයි සාමාන්‍ය පත් එහෙම නැත්නම් ලියුම් 7ක් හැටියට කතා. ඒ කවුද ලියන්නේ? කර්තෘගේ නමින් තමයි ඒක තියෙන්නේ. දැන් යවුම් පත් කියලා කියනවා යවන පොත්. ඒ කියන්නේ ලියුමක් ලියලා යවනවා. ඒ දෙවන කාණ්ඩේ. ඒකට අපි කියනවා ඒකයි අපි කිව්වේ අපි මෙනෙහි කරේ 14ක් තියෙනවා කියලා පොත් 14ක් යවුම් පත. ඒ යවුම් පත කියලා කියන්නේ ඇඩ්‍රස් කරපු එක්කෙනාගේ නමට පොත තියෙන්නේ. ලියපු කෙනාගේ නමට කර්තෘගේ නමට නෙමෙයි කර්තෘ කාටද ලියන්නේ. ඒකයි කියන්නේ පළවෙනි කොරින්ති, දෙවෙනි කොරින්ති ඒ සභාවට ලියන ඒ ඇඩ්‍රස් කරන එක්කෙනාගේ නමට තියෙන එක්කෙනෙක් තමයි කියන්නේ ඒ යවුම් පත්‍ර කියලා. අපි දන්නවා එපිස පොත, හේබ්‍රු පොත. ඒ මොකද ඒක ඇඩ්‍රස් කරන එක්කෙනාගේ නමට. ඒ කියන්නේ ලියන්න කාටද ලියන්නේ? ඒ කෙනාගේ නමට තමයි ඒ පොත්. ඉතින් අද අපි මෙනෙහි කරන්න යන්නේ එක පොතක් වන සාමාන්‍ය පොත් 7න් එක සාමාන්‍ය ලිපි 7න් එක පොතක් වන යාකෝබ් පොත ගැන තමයි අපි මෙනෙහි කරන්නේ. ඉතින් නැවතත් මම මතක් කරන්න කැමතියි බයිබලයේ පොත් 66යි. ඒ නිසා කරුණාකර ඒකට ඔරිජිනල් ඒ කියන්නේ හීබ්‍රුම පටන් ගැනීමේ ඉඳන්ම පොත් 66යි. ඊට පස්සේ සමහර ඇදහිලි වල ඇඩිෂනල් සමහර පොත් 7ක් එකතු කරලා තියෙනවා. ඒ මේ ඔරිජිනල් ලියපු අය නෙමෙයි සමහර කියමුකෝ වැදගත්යයි සලකන දේව සේවකයන් කියලා සලකන අය ලියපු දේවල් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක සමස්තයක් ලෙස සත්‍ය අනුගමනය කරන සභාවක
නැවත ඉපදුණු සභාවක සම්පූර්ණ සුභාරංචිය තුල ගමන් කරන සභාවක ඒ පොත් 7 අපි එකතු කරගන්නේ නැහැ. ඒ නිසා ඔබයි මමයි හැම වෙලේම බයිබලය ගන්නකොට පටුන බලලා බලන්න ඕන ඒකේ පොත් කීයක් තියෙනවද 66යි. ඉතින් මම හිතනවා ඔබගේ බයිබලේ ඒ පොත් 66 දෙස ඔබ බලනවා ඇති කියලා. ඊට වැඩියෙන් තියෙනවා නම් කරුණාකර ඉන්න මම හිතන්නේ පාස්ටර් ජොනි ගිය සුමානේ ගොඩාක් බයිබල් ටිකක් අරගෙන ආවා ලංකාවෙන් එවලා. ඒ නිසා අපිට දෙන්න පුළුවන් ඒ හරි ඔරිජිනල් බයිබල් එක ඔබට පාස්ටර් ජොනීව මුණ ගැසෙන්න පුළුවන්. ඉතින් ඒ 66 තමයි ඔරිජිනල්. ඒ නිසා එතනින් එහා මොන හරි තියෙනවා නම් අඩු කරලා කවුරු හරි දේශනා කරනවා නම් ඒකත් වැරදි. වැඩි කරලා දේශනා කරනවා නම් ඒකත් වැරදි. ඒ නිසා ඒ පොත් 66 ගැන මෙනෙහි කරන්න කැමතියි. ඉතින් බයිබලයේ යාකෝබ් කියලා මේ අලුත් ගිවිසුමේ යාකෝබ් කියන නම එහෙම නැත්නම් ජේම්ස් කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් 4 තැනක සඳහන් වෙනවා. යාකෝබ් කියන පුද්ගලයන් ගැන 4 තැනක සඳහන් වෙනවා. 4 තැනක සඳහන්. ඉතින් යාකෝබ් ගැන පළවෙනි තැන සඳහන් වෙනවා ලූක් 6:16. ලූක් 6:16 සඳහන් වෙනවා. යාකෝබ් කියන්නේ තවත් යාකෝබ් කෙනෙක් ගැන. ඒ තමයි යාකෝබ්ගේ පුත්‍ර වූ යූදාස් සහ ද්‍රෝහියා වූ යූදාස් ඉස්කරියොත් යන මේ වයින්. ඒ කියන්නේ යාකෝබ්ගේ පුත්‍ර වූ. ඒ කියන්නේ යූදාස් කියලා ද්‍රෝහියා කෙනෙක් නෙමෙයි. එයාගේ තාත්තගේ නම යාකෝබ් කියලා තිබ්බා. ඉතින් මේක ගෝලෙක්ගේ නමක් හැටියට තාත්තගේ නම යාකෝබ් කියලා තිබ්බා. ඒ පළවෙනි එක. දෙවෙනි එක මත්තෙව් 10:2 කියනවා. මත්තෙව් 10 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය. ඔබ ලියා ගන්න මත්තෙව් 10 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය කියනවා. පේත්‍රිතයන් 12 දෙනාගේ නාමවල මෙය. පළමුව පේතුරුස් නම් ලත් සීමෝන් සහ ඔහුගේ සහෝදරයා වූ ඇන්ඩ්‍රූද සෙබදිගේ පුත්‍ර වූ යාකෝබ්. දැන් තව මේ දෙවෙනි කෙනා අපි ඉස්සෙල්ලා කතා කරා තව කෙනෙකුගේ තාත්තා කෙනෙක් යාකෝබ් කියලා. දැන් මේ සෙබදිගේ පුත්‍ර කියන යාකෝබ් මේ තව එක්කෙනෙක්. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා මතෙව් 10:3. එතනමයි මතෙව් 10:3. පිලිප් සහ බාතලෝමෙව්ස් තෝමස් සහ සුංගම් අය කරන්නා වන මතෙව්ද අල්පෙවස්ගේ පුත්‍ර වූ යාකෝබ්. දැන් මෙතන තව තුන්වෙනි තැන තියෙනවා අල්පෙවස්ගේ පුත්‍ර වූ යාකෝබ්. ඔබට දැන් සමහර වෙලාවට තේරෙනවා ඇති නිකන් අර තොරතුරු එනවා කියලා ඔයගොල්ලන්ගේ ඔළුවට. ඉතින් ඒ නිසා සමහර අය බලාගෙන ඉන්නවා අයියෝ සෝය ගැන දේශනා කරයි මොනවා නමුත් මේ බයිබල් පන්තියක් වුණාම අපි මේ වගේ දේවල් මේ වගේ තමයි අපි දැනගත්තේ. මොකද්ද පාස්ටර් මේකෙන් වෙන්නේ? මේක අවශ්‍යයි. අපිට මේ තොරතුරු අවශ්‍යයි. හේතුව ඔබට මේ මම ඉස්සෙල්ලා කියවනේ ලෝගෝස් නැතුව ඔබට රීමකට යන්න විදිහක් නැහැ. ඔබ ලෝගෝස් කියවන්නේ නැතුව, ඒ කියන්නේ මේ ලියලා තියෙන දේ කියවන්නේ නැතුව ඔබට කවදාකවත් රීම එහෙම නැත්තම් එලිදරව්වක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ මේ අපි කියමුකෝ මේ යාකෝබ් ගැන අපි කතා කරනකොට මොන වගේ කෙනෙක්ද මොනවාද එයාගේ ජීවිත රටාව. එහෙනම් අපි කොහොමද මේ ජීවිත රටාවට එකතු වෙන්නේ? අපි කොහොමද මේ ජීවිත රටාව ගත කරන්නේ? මමත් ඒ විදියට වෙන්න ඕන. ඒක තමයි ලෝගෝස් වෙන්නේ. ඒක තමයි ලෝගෝස් වෙන්නේ. ඉතින් තුන්වෙනි එක තමයි අල්පෙවුස්ගේ පුත්‍රෝ. ඉතින් හතරවෙනි එක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයා කියන යාකෝබ්. එයා තමයි ඉතිහාසයේ ඉඳන්ම බයිබල් විශාරදයෝ හැම කෙනෙක්ම විශ්වාස කරනවා මේ යාකෝබ් පොද ලිව්වේ ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයා කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා half brother. ඒකට මොකද්ද කියන්නේ? මේ step brother කියලා. ඒ කියන්නේ එකම පියාගෙන් නෙමෙයි තව කියන්නේ ජේසුස් වහන්සේ ආවේ ස්වර්ගීය පියාගෙන්. මෙයා යෝසෙෆ්ගේ මාන්සෙන් සහ මරියතුමිගෙන් ඉපදුනා කියලා විශ්වාස කරනවා සමහර අය. සමහර අය කියනවා මෙයා යාකෝබ් ක්‍රිස්තුස් වහන්සේගේ පවුලේ එනත්නම් යෝසෙෆ් සහ මරියාගේ පවුලේ බාලම සහෝදරයා කියලාත් විශ්වාස කරනවා. ඉතින්
ඒක තියෙන්නේ මතෙව් 10 3 වෙනි වගන්ති. මතෙව් 10 3 වෙනි වගන්ති. මතෙව් 10 ඒ අපේ අල්පයුස් ගැන තියපු එක 4 වෙනි එක මතෙව් 13:55. මතෙව් 13:55. මෙතන මේ අර ජේසුස් වහන්සේ ගැන සෙනග කතා වෙනවා. මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසප්, සීමෝන් සහ යූදාස් නොවේද? يعني යාකොබ් කියලා ප්‍රකාශ කරනවා. යාගේ ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙක් යාකොබ් කියන්නේ. ඉතින් යාකොබ් ක්‍රිස්තුස් වහන්සේව මුලදී යාකොබ් කියන කෙනා ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තේ නැහැ. පවුලේ පිළිගත්තේ නැහැ. එයා ක්‍රිස්තුස් වහන්සේට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක්. එරෙහිව ක්‍රියා කරලා කියලා දත්ත නැහැ. ඒ කියන්නේ යේසුස් වහන්සේට කරදර කරා. ඒ වගේ දත්ත නැහැ. නමුත් ඔවුන්ගේ ආකල්පයේ තියෙනවා ඔවුන්ගේ හැසිරීම තුලින් පේනවා ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැහැ. ඉතින් අපි මාර්ක් 3:21 සිට 25 කියවනකොට ඔබට පේනවා උන්වහන්සේගේ න්‍යායෝ ඒ අසා. ඒ කියන්නේ උන්වහන්සේ කියපු දේවල් අහලා උන්වහන්සේට ඔල්මාදයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝ. ඉතින් මේ නෑදෑයෝ අතර මේගොල්ලෝ කියනවා මේ නෑදෑය ගොන්නට මේ බයිබල් විශාරදයෝ කියනවා මේ සහෝදරයනුත් එකතු වෙලා හිටියා කියලා මේ නෑදෑයෝ කියන අය ගණයට. ඉතින් ඒකයි ඒ වගේම යොහාන් 7:5 කියනවා. යොහාන් 7:5 කියනවා. මම හිතනවා ඔයගොල්ලෝ පෙරලා ගන්නවා ඇති කියලා. කවුරු හරි අපට ලොකු ස්ක්‍රීන් එකක් දායකත්වයක් දාන්න පුළුවන් නම් අපිට වචන ටික දාන්න පුළුවන් ඉදිරියට. හලෙලූයා. අපි උත්සාහ කරනවා මේ ස්ටුඩියෝ එකටම පාස්ටර් දිල්ගේ ස්ටුඩියෝ ලයිසන් එකෙන්ම අපිට ලොකු එකක් සිංහල සභාවේ අනුග්‍රහයෙන් අපි අරින්න අපි උත්සාහ කරනවා. අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. යාක්ෂා කරන්න අපි මේ ලයිසන් එකම පාවිච්චි කරලා ලොකු තැනක් අරගන්න පුළුවන් වෙයිද කියලා දෙවියන් වහන්සේ තුල. හාලෙලූයා. ඉතින් 7:5 කියන මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයෝ පවා උන්වහන්සේ කෙරෙහි අදහගත්තේ නැත. පිළිගත්තේ නැහැ. සහෝදරයෝ පවා උන්වහන්සේ කෙරෙහි පිළිගත්තේ නැහැ. සහෝදරයෝ පවා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරේ නැහැ. ඉතින් කොයි වෙලේද මේ යාකෝබ් පොත ලියන්නේ? දැන් මේක දැන් ඔබට ලෝගෝස් එනකොට ඔබටයි මටයි එන්න ඕන රීමා දෙයක් අපගේ ජීවිතේ. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෝ පවා උන්වහන්සේව පිළිගත්තේ නැහැ. නමුත් දිනක් ආවා ඔවුන් පිළිගෙන සභාව දෙසා පොතක් ලියන්න තරමට ඔහු ගැන විශ්වාස කරා. එහෙනම් අපි කලබල වෙන්න හොඳ නැහැ. ස්වාමින් වහන්සේ අපගේ පවුල්වල ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැත්නම්, ඔබගේ පවුල්වල ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැත්නම් අපිට තියෙන්නේ කරබල වෙන්න දෙයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කොහේවත් කියලා නෑ අනේ මගේ අයියා තාම නල්ලි තාම ගැලවිලා නෑ එහෙම කියලා මොකුත් කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ක්‍රියාව කරගෙන ගියා. හැබැයි දිනක් ආවා ඒ අය ගැලවීම ලැබුවා කියලා. ඒ අය ජේසුස් වහන්සේ පිළිගත්තා. දැන් මේක තමයි අපිට ලැබෙන රීමා වචනය. මේක තමයි අපිට මේ ඉගෙන ගැනීම කරනකොට අපිට ලැබෙන රීමා වචනය. කොයි වෙලේද මෙයා ගැලවෙන්නේ? අපි විශ්වාස කරනවා, බයිබල් විශාරදී විශ්වාස කරනවා උන්වහන්සේගේ උත්ථානය දැක්කයන් පස්සේ, යාකෝබ් උන්වහන්සේගේ උත්ථානය දැක්කයන් පස්සේ යාකෝබ් ක්‍රිස්තුස් වහන්සේව අදහන්න පටන් ගත්තා. උත්ථානය දැක්කයන් පස්සේ. හාලෙලූයා. උත්ථානය දැක්කයන් පස්සේ පළවෙනි කොරින්ති 15:7.
පළවෙනි කොරින්ති 15:7 කියනවා. මම පොඩ්ඩක් ඉන්න මං හේතුව ඔබ පෙරලා ගන්න ඕන. බයිබල් පන්තියක්නේ. ඉන්පසු උන්වහන්සේ ඒ කියන්නේ උත්තාන වුණාට පස්සේ උන්වහන්සේ යාකෝබ්ටද පසුව සියලු පේරිතයන්ටද පෙනුණු සේක. යාකෝබ්ටද සියලු පේරිතයන්ටද පෙනුණු සේක. ඉතින් මේ යාකෝබ්ට පෙනුණු වෙලාවේදී යාකෝබ්ගේ ජීවිතය වෙනස් වුණා කියන මතයක් තමයි මේ යාකෝබ්ගේ වෙනසට හේතු වුණේ උත්තාන වූ බලය. දැන් අපිට එකක් තේරෙනවා අපිට රීම වචනය අපගේ පවුල් වල ගැලවීම ලැබෙ නැති වුණාට කමන අපි ඒ අය වෙනුවෙන් යාඥා කරනවා. ඒ අය වෙනුවෙන් යාඥා කරනවා. මොකක්ද වුණ වෙනස? වෙනස වුණේ ජේසුස් වහන්සේගේ ජීවන රටාව දැක්කා. ජීවිත රටාව දැක්කා. උන්වහන්සේව පේරිතයන්ට පෙනුණා උන්වහන්සේ. උත්තානෝ ජේසුස් වහන්සේව යාකෝබ් දැක්කා. ඒ වෙලාවේ යාකෝබ්ගේ ජීවිතය වෙනස් වුණා. එහෙනම් අපේ පවුල් වල ජීවිතය වෙනස් වෙන්න ඕන. මේක තමයි රීමා වචනේ. අප ක්‍රිස්තුස් වහන්සේගේ උත්තාන වූ බලය, උත්තාන වූ චරිත විපර්යාසය අපගේ ජීවිතේ, උත්තාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත වෙනස අපේ පවුල අය දකිනකොට එතකොට තමයි ඒ වෙනස ඒ අයගේ ජීවිතය වෙන්නේ. අර අවුරුදු ගානකට හිටපු හරක තාම ඒ හරකම නම් පුල්ලි වෙනස් වෙලා නැත්නම් ඒ කොටියාගේ පුල්ලි වෙනස් දිවියාගේ පුල්ලි වෙනස් වෙලා නැත්නම් අපිට බෑ ගැලවීම. නෝ ක්‍රිස්තුස් වහන්සේ පොළොවේ ගමන් කරනකොට යාකෝබ් දැක්කම මේ සහෝදරයා කනේ වඩු වැඩ කරනවා. ඒ වගේ කරන පොඩි මේ සමහර හාස්කම් බලලා විශ්වාස කරේ නැහැ. නමුත් මරණය පරදා උත්තාන වෙලාවේදී එයා දකිනවා මෙයා නම් නිකම් සහෝදරයෙක් නෙමෙයි මගේ. මෙයා තමයි ගැලවුම් කරුවාණන් වහන්සේ කියලා. අන්න ඒ වගේ ක්‍රිස්තුස් වහන්සේව අපගේ ජීවිත වලින් පෙනෙන්න ඕන අපගේ නෑදෑයන්ට, මිතුරන්ට, පවුලයට. ඒ අයට මම එකයි කිව්වේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. මේ ස්ථානයේ කියනවා යාකෝබ්ට ජේසුස් වහන්සේ පෙවුණා කියලා. අපට පුළුවන් වෙන්න ඕන අපගේ මාංශය නැත්තම් මේ ලෝකේ ඒ අපගේ ජරා ජීවිතය, පරණ ජීවිතය සම්පූර්ණයෙන්ම කුරුසපත් කළා. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් සේදිලා අපට පුළුවන් වෙනවා උන්වහන්සේව අපගේ සමාජයට ඉදිරිපත් කරන්න. හැබැයි ඒගොල්ලෝ දැක්කොත් ඒ උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේගේ බලය ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්න. ඉතින් මේ යාකෝබ්තුමා ඉතාමත් ප්‍රසිද්ධයි යාඥාවට සහ වචනයට කැපවෙන. යාඥාවේ ජීවිතයකට සහ මේ ඉතිහාස පොත්වල තියෙනවා ඉතාමත් බලවත් වූ යාඥාවේ ජීවිතය. ධන ගහසලා ඉන්න ජීවිතයක්. ඒ වගේම වචනයට අකුරටම කැප වුණා. ඒකයි ක්‍රිස්තුස් යාකෝබ්තුමා උන්වහන්සේ තමයි කියන්නේ අපි අසන්නෝ පමණක් නොවේ පිළිපදින්නෝ වෙන්න කියලා යාකෝබ් කියන්නේ. ඒකයි එයාගේ ජීවිත රටාව, වචනය එහෙම නැත්නම් ව්‍යවස්ථාව ක්‍රිස්තුස් වහන්සේ කියලා දුන්න දේ හොඳට හුම්කන් දීලා ඒවා පිළිගන්න කෙනෙක්. උන්වහන්සේ සමග දන ගහලා নমස්කාර කරන කෙනෙක්. ඒ ආර්.සී. කියලා මේ ඊටමත් බලවත් පාස්ටර් කෙනෙක් හිටියා. එයා ගොඩාක් විශ්ලේෂණ කළා දුන්නා. දැන් දෙවියන් වහන්සේ සමග ඉන්නේ. එයා කියනවා එයා ඒ සමීක්ෂණ කරන වෙලාවේදී මේ යාකෝබ්ගේ ධනිස් ඔටුවන්ගේ ධනිස් හා සමාන. ඔබ දන්නවා ඔටුව මාන්සි වුණාම දන ගහලා ඉන්නවා, ආපහු නැගිටලා ආය වතුර ටිකක් අරන් ඉන්නවා. ඒ කියන්නේ මේ ධනිසුයි කකුලුයි ඉතාමත් ශක්තිමත් අර වැල්ලේ එරීගෙන හරි ගමන යන්න සූදානම් වගේ. ඒ වගේ යාඥාවේ කාලයක් ගත කරපු කෙනෙක්. ඒ කියන්නේ his knees are like camel කෙනෙක්ගේ knee. ඒ කියන්නේ ඔටුවකගේ
මේ ධන හිස් වලට හා සමානයි. ඒ කියන්නේ ඊටමත් බලවත් යාඥාවේ කාලයක්. ස්වාමීන් වහන්සේ සමග කැපවීම, ඒ කියන්නේ වේදනාව කැප කරමින් ගමන් කරපු කෙනෙක් කියලා මේ යාකොබ් තුමා ගැන ලියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මොකද? අපටත් ඒ දේ තමයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ. මේවා තමයි අපිට එන රීමා වචනය. ඒ කියන්නේ අපගේ ධනෙහිස් උන්වහන්සේ ඉදිරියේ නැමෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ යාඥාවේ යටහත්කමේ කාලයක් ගමන් කරන්න ඕන. හාලෙලූයා. මේ ක්‍රිස්තු වර්ෂ 62 දී පමණ තමයි මෙයාව ඝාතනය කරේ. මෙයාව ඝාතනය කරන කැබුවා. සුභාරංචියේ කරුණු කොටගෙන. ඉතින් ඒකට කියනවා මේ මොකක්ද අර ලොකු සවල් වගේ ලොකු මේ ආයුධයකින් ගහලා දේවමාලිගාවේ මුදුනේ සිටලා දේවමාගේ මුදුනේ ඉඳලා බිමට තල්ලු කරලා තියෙන. එහෙමයි එයා මැරුණා කියලා ඉතිහාස පොතේ ලියලා තියෙනවා. ඉතින් බලන්න මේ වගේ වෙලාවට ඔබ මමයි ඔබයි හිටියානම් අපි අහන ප්‍රශ්නේ මොකද්ද? බලන්නකෝ. ඔට්ටුවක්කිගේ කකුල් වගේ තිබිලා යාඥා කරපු එක්කෙනා යා උඩ ඉඳන් වටන මොන හරි පාපයක් තියෙන්න ඇති. එහෙම හිතන අය ඉන්නවා. ඒකයි මම අපි ඉස්සෙල්ලා කිව්වේ ගල් ගහන්න බලාගෙන ඉන්නවා. නෑ. ඒ කියන්නේ යම් කිසි වැරද්දක් කරලා ඒක නෙමෙයි. ඒක තමයි අපි කියන්නේ ගෝලත්වයේ ජීවිතයක්. ගෝලයෙකුගේ ජීවිතය. ඒකයි අපි මේ සෞන්ද බයිබල් පන්තිය හාස්කමේ මොහොතින් ගෝලත්වයට. මම කැමති මේක අපේ මුළු සභාවෙම නම කරනවට. හාස්කමේ මොහොතින් ගෝලත්වයට කියලා. ඒක ඉතාමත් අර්ථවත්. ඒ නිසා කවුද යාකොබ් දැක්ක හාස්කම, උත්තාන වූ හාස්කම අවසාන වුණේ උන්වහන්සේ තුල ධන නමා යාඥා කරමින් කැපවීමෙන් වචනීය අකුරටම කරන. නමුත් ක්‍රිස්තු වර්ෂ 62 වෙනකොට යාව ඝාතනය කරා ඉහළ ඉඳන් දේවමාලිකාවේ ඒ මුදුන් ස්ථානයේ ඉඳන් බිමට තල්ලු කළා. ඉතින් ගොඩාක් බයිබල් විශාරදයෝ ඔක්කොම කියනවා මේ යාකොබ් පොත. ඉතින් ඔබත් අහන්න ඇයි පාස්ටර් ඔක්කොම පොත්වලින් යාකොබ් පොත තෝරගත්තේ කියවන්න කියලා. ඉතින් ඒ දවස්වල ඒ සභා ඉතිහාසයේ නායකයෝ මේ පොත ඉතාමත් ශබ්ද නගා සභාව තුළ කියවන්න කියලා යම් කිසි පිළිවෙලක් දියත් කරලා තිබ්බලු ඒ දවස්වල. ඒ කියන්නේ this book should be read loudly. ඒ කියන්නේ හයියෙන් ශබ්ද නගා සභාව ඉදිරියේ මේ පොත කියවන්න ඕන කියලා තිනවා. ඉතින් ඒ නිසා ඒ පොතේ එච්චට වැදගත් තැනක් ගන්නවා. ඒ කියන්නේ මේකට අපි කියනවා මේ කුඩා බයිබලය කියලා. මිනි බයිබල් කියලා කියනවා. එහෙම නැත්නම් ස්මෝල් බයිබල්. ඒ කියන්නේ කුඩා බයිබලය කියලාත් අපි මේ පොත හඳුන්වා දෙනවා. ඉතින් මම මේ තාම ඉන්නේ හඳුන්වා දීම තුල. ඉතින් මේක කුඩා බයිබලය කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ බයිබලයේ දෙවියන් මේ වචන මේ පොතේ දෙවියන් වහන්සේ ඒව ගොඩක් මධ්‍යගත කරලා තියෙනවා. ඒ කියන්නේ සෙන්ටර් එකේ ඉන්නේ ගොඩාක් දෙවියන් වහන්සේගේ කරුණු. උන්වහන්සේගේ ප්‍රඥාව ඔබට ප්‍රඥාව නැත්තම් ඉල්ලන්න ප්‍රඥාව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලැබෙනවා. දෙවියන් වහන්සේ පරීක්ෂාවට ලක් කරන්න බෑ. මේ වගේ ඒවල් දැන් කියනවා දෙවියන් වහන්සේගේ ඔබ හිතනවා අර මේ ඉතින් රත්තරන් මුදු දාගෙන ඉන්න අය ඉස්සරහට ගණ්ඩායි ඒ දුප්පත් ඇරිද දෙවියන් වහන්සේගේ හදවත ගැන දෙවියන් වහන්සේ මොනවාද බලන්නේ කියන එක ගැන සභාවක් තුලදී අනෙක් පොත්වලට වඩා ඉතාමත් උන්වහන්සේගේ ආකල්ප උන්වහන්සේගේ ආසා උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඒක සෙන්ටර් කරලා ඒ කියන්නේ හරියට මැදට ගෙනල්ලා මේ පොතේ ඒ දෙවියන් වහන්සේගේ හදවත උන්වහන්සේගේ කැමැත්ත වටේ
ගොඩනැගලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒක මේ පොතේ තමයි කියන්නේ සෑම යහපත් සම්පූර්ණ දෙයක්ම ස්වර්ගයෙන් දෙවියන් වහන්සේ තුලින් ලැබෙනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ මොන වගේ දේවල් කරන දෙවි කෙනෙක්ද කියලා මධ්‍යම මේ සෙන්ටර් කරලා මුල් තැන දීලා තියෙනවා මේ පොතේ. බෝරින් නම් ආමෙන් කියන්න බලන්න. මම හිතනවා බෝරින් නැතුව ඇති කියලා. දෙවියන් වහන්සේ තුල. හාලෙලූයා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මේ පොත ලියලා තියෙන්නේ ජේසුස් වහන්සේගේ බාල සහෝදරයා කියලා. ඉතින් ගලාති 1:19 කියනවා නමුත් ස්වාමින් වහන්සේගේ සහෝදරයා වන යාකෝබ් හැර අනෙක් පේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටුමි. ඒක දැන් මේ තානේ පේරිතයන් හැර වෙන කවරෙකුවත් දුටුවෙම කියලා ගලාති පොතේ 19 වගන්තියේ තියෙනවා. ඒ වගේම මේ යාකෝබ් ජෙරුසලම් සභාවේ නායකයා හැටියට ක්‍රියා කරා කියලා කියනවා. නායකයා හැටියට ක්‍රියා කරා කියලා. ඉතින් අපි කියමුකෝ මොනවාද? country head එහෙම නැත්නම් සභා 5-6කක ලොක්ෙක් හැටියට ක්‍රියා කරා කියලා. එහෙම නැත්නම් කණුවක් හැටියට එක කණුවක් එහෙම නැත්නම් සභාවේ ඒ දවස්වල සභාවේ කණුවක් හැටියට ක්‍රියා කරා කියලා දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා. ගලාති 2:9 ගලාති 2:9 ගලාති 2:9 කියනවා එවිට කණුමෙන් සලකනු ලැබුවා වූ යාකෝබ්ද දැන් සභාවේ කණුමෙන් සලකනු ලැබුවා යාකෝබ ඉස්සෙල්ලාම මේ නම් කියනකොටම කියන්නේ යාකෝබ් කියලා. ඒ හේතුව අපි සාමාන්‍යයෙන් නෑදෑයෙක්ව ටක් ගාලා යේසුස් වහන්සේගේ නෑදෑයෙක් වුණාම කියන්නේ හරිද අපි ජනාධිපතිතුමාගේ නෑදෑයෙක් වුණාම ලොකු තැනක් හම්බ වෙනවා එන්න පුළුවන්. අපි කියමුකෝ මේ ෂේක් කෙනෙක්ගේ නෑදෑයෙක් වුණාම එයාට තමයි මුල් තැන දෙන්නේ. අපි කියමු ඕන තැනක රජ කෙනෙක්ගේ මල්ලි හරි අයහලි කියපු ගමන් එයාව තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඉතින් කරන හැම දෙයක්ම එයා කියන හැම දෙයක්ම පිළිගන්නවා. හේතුව මෙයා මේ රජගේ මල්ලි හරි සහෝදරයෙක් නිසා. ඒ වගේ මේ ස්ථානෙත් ඒක නිකන් යේසුස් වහන්සේගේ මල්ලි සහෝදරයා වුණ පළියට දෙන එකක් නෙමෙයි. නමුත් ඔහුගේ ජීවිත රටාවත් ඒ රජගේ එහෙම නැත්නම් ඒ යේසුස් වහන්සේගේ ජීවිත රටාවට ඊටමත් සම්බන්ධ ජීවිත රටාවක් තිබ්බ නිසා මෙයා සභාවේ කණුවක් හැටියට. ඒ කියන්නේ සභාව රඳා පවතින අල්ලගෙන යන සභාවට රුකුලක් වෙච්ච කෙනෙක් හැටියට බයිබලයේ සඳහන් වෙනවා. ඒකයි එක්කෙනෙක් යාකෝබ් අනික කෙනා කේපස් ඒ කියන්නේ පේදුරුස් අනික කෙනා යොහාන් මේගොල්ලෝ කණු හැටියට තමයි සඳහන් කරන්නේ. ලියන්නේ විශ්වාස කරනවා ගලාති පොතේ ලිව්වේ පාවුලතුමා කියලා බයිබල් විශාරදෙක් කියනවා. ඉතින් ඒ ඇතුළුව තමයි. ඉතින් මේක මේ සාමාන්‍ය පත්‍රික ඉස්සුවර්ෂ 50කට පමණ ඉස්සරින් ලියලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් බයිබල් විශාරදයෝ විශ්වාස කරනවා මේ අලුත් ගිවිසුමේ පොත් ලිපි වලින් පරණම ලිපිය කියලා යාකෝබ්ගේ පොත පරණම ලිපිය කියලා විශ්වාස කරනවා. හේතුව වර්ෂ 50කට පෙර ලියපු නිසා. දැන් යාකෝබ්තුමා මේක ලියන්න හේතුව සභාවේ කිතුණු ඇදහිලිවන්තයෙක් හෝ ගෝලෙක් තුල තිබ යුතු යුතුයකම් මොනවාද කියන එක සහ වගකීම් මොනවාද කියන එක පැහැදිලි කරලා දෙන්න තමයි යාකෝබ්තුමා මේ දේව වචනය මේ පොත ලියලා තියෙන්නේ. කාටද? සභාවට ලියන්නේ. සභාවේ ඉන්න කෙනෙක් මොන ආකාරයේ ක්‍රියා කළ යුතුද? මොන වගේ යුතුයකම් රාශියක් ඔබගේ මගේ ජීවිතවලට තිබේ. එදා එයා
ඒ ඊශ්‍රායල් එහෙම නැත්නම් ඒ මුල් සභාවට ලිව්වා නම් ඒක අපට අදත් අදාළ වෙනවා. එහෙනම් අපටත් කියලා එවනවා අප ගෝලෙක් හැටියට, දේව සේවකෙක් හැටියට, ඇදහිලිවන්තයෙක් හැටියට අපි ජීවිතය ගමන් කරනකොට අපගේ ජීවිතය තුළ තිබූ යුතුයකම් මොනවාද සහ ක්‍රියාකාරීකම් ක්‍රියා කළ යුතු ආකාරය මොකක්ද කියන එක මේ යාකොබ්තුමා ලියලා. ඒ නිසා මේ තව හේතුවක් තමයි මේ යාකොබ්තුමාගේ කාලය ඇතුළතදී මේ ගොඩාක් පාවුල්තුමාගේ දේශනාවල ගොඩාක් දේශනාවලට ඒ කියන්නේ අපි ගලාතිවරුන්ගේ ඒ ලිපිය තුළ ගොඩාක් කතා වුණා අපි ගැලවීම ලබන්නේ ක්‍රියාවලින් නෙමෙයි. ඇදහිල්ලෙන් ගැලවීම අපට ලැබුණා කියලා. ඒ කියන්නේ විවස්ථාව අනුගමනය කිරීම කඳා නොව ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් ක්‍රියාවක් කරන්න නැහැ. ඒ උන්වහන්සේගේ යාගය විශ්වාස කරලා ඒ යාගය ඇදපු නිසා අපි ගැලවීම ලබනවා. ඉතින් යාකොබ්තුමා දැක්ක සෙනග මේ තනිකර ක්‍රියා කියන එක අහක්ම කරලා දාලා තිබ්බා මේ කාලය ඇතුළත. මේ ක්‍රියාව කියන එක ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ක්‍රියා කරන, උන්වහන්සේ උදෙසා යහපත් දේ කරන එක. ඒව ඔක්කොම නතර කරලා තිබ්බ හේතුව ඉගැන්වීම ආවා. ඒ ඉගැන්වීම වරදක් නැහැ. ඒ ඉගැන්වීම හරි. ඉගැන්වීම ආවා අපගේ ක්‍රියාවලින් අපට ගැලවීම ලබන්න බෑ. අපගේ ක්‍රියාවලින් අපේ ක්‍රියා අපගේ ධර්මිෂ්ඨ ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියේ වැරහැලි වගේ. ඉතින් ඒ නිසා අපි ඇදහිල්ලෙන් ගැලවීම ලබන. ඒක හරි. ඒක තමයි හරි. නමුත් මේක එක්ස්ට්‍රීම් එකට. ඒ කියන්නේ කොනටම අරගෙන ගිහිල්ලා තියෙනවා. අනන්තයටම අරගෙන ගිහිල්ලා ගෙදෙට්ට වෙලා ඉන්නවා අපි ඇදහිල්ලෙන් ගැලවීම ලබන. මුකුත් කරන්නේ නැහැ. දුප්පත් අයට උදව් කරන්නේ නැහැ. මුකුත් කරන්නේ නැහැ. කවුරු හරි ආවොත් යාඥා බඩකින් ඉන්න කෙනෙක් යාඥා කරන්න ආවොත් මේ යාඥාවක් ඉල්ලලා આવොත් මට රස්සාවක් දෙන්න කියලා මොනවද කියන්නේ අත තිය යාඥා කළා දෙවියන් වහන්සේ සපයයි කියලා යවනවා. හේතුව අරයට කියනවා ඇදහිල්ලෙන් ඉන්න කියලා. මේක තමයි ඇදහිල්ල. නමුත් යාකොබ්තුමා ඒක ලස්සනට මිශ්‍ර කරනවා. අපි ගැලවීම ලැබුවේ ඇදහිල්ලෙන්. නමුත් ගැලවීම ලැබුවට පස්සේ අපගේ යහපත් ක්‍රියා අපි කරන ක්‍රියා ඉදිරියටත් අපි කරගෙන යන්න ඕන කියලා. ඒක තමයි යාකොබ්තුමා මේ බයිබලයේ කියන්නේ ඔබ කාට හරි කවුරු හරි ආහාර නැති කෙනෙක් ආව ඉන්නවා ඔබ අත තියලා කියනවා නම් ඔබට ජේසුස් වහන්සේ සපයන්න යනවා කියලා ඔබ යවනවා. නමුත් ඔබ එයාගේ ඒ කුසගින්නට හෝ එයාගේ ඇඳුම් වලට හරි කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒක නෙමෙයි සභාව කියන දේ කියලා තමයි යාකොබ්තුමා කියන්නේ මේ ඇදහිල්ලෙන් ජීවත් වෙන කියන එක ඔබටම ඔල්ලුවටම ගහගෙන හිටපු කට්ටියක් හිටියා. ඒක හදන්න ඒක අරමුණු කරගෙන මේ පොත ලිව්වා කියලා බයිබල් විශාරදයෝ කියනවා. හලෙලුයා. ඉතින් අපි සැකිල්ල ගැන බැලුවොත් මේ පොතේ කොහොමද අන්තර්ගත වෙලා තියෙන ආකාරය ගැන බැලුවොත් ඉස්සෙල්ලාම කතා කරනවා සෝදිසි කිරීම සහ පරීක්ෂාවන් ගැන. උන්වහන්සේ ඒ කියන්නේ පළවෙනි වගන්තියේ සිට 18 වගේ දක්වා සෝදිසි කිරීම සහ පරීක්ෂාවන් ගැන. ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ කවදාකවත් පරීක්ෂාවට දෙමන්නේ නැහැ. ඒ වගේ දේවල් ඇදහිල්ල සෝදිසි කරලා කියන ඔබ වැනි ඉන්න ඇදහිල්ලක ඉන්න එපා. ඒ පරීක්ෂාවේ ප්‍රභවය මොනම ආකාරයේ පරීක්ෂාද එන්නේ කියන එක ඒක කොටසක තියෙනවා. ඊට පස්සේ ඊළඟ කොටසේ පොදු ඉගැන්වීම් තියෙනවා මේ යාකොබ් පොත තුල පොදු ඉගැන්වීම් දේව වචනය ක්‍රියාවේ යෙදෙන ආකාරය ඒව තමයි පොදු ඉගැන්වීම්. පක්ෂවාදීකම් හෙලා දැකීම ඒ පොදු ඉගැන්වීම්. ඇදහිල්ල සහ ක්‍රියා ඇදහිල්ල පමණක් තියෙනවා නම් ඒක මල ක්‍රියාවක් මල ඇදහිල්ලක් ඒක ක්‍රියා කරන හැටි ඊට පස්සේ කියන ඔබත් අපි කියවලා තිනවා දිව පාලනය කරන හැටි පොදු ඉගැන්වීම්. ඒ වගේම ප්‍රඥාවේ දෙආකාර ප්‍රඥාව ගැන උගන්වනවා. මේ තුන්වෙනි සැකිලේම තුන් ආකාර අනික් කොටස තමයි විවිධාකාර උපදෙස්. ඉතින් විවිධාකාර උපදෙස් තමයි ලෞකික ආකල්පය අපගේ ඒක ගැන මේ ස්ථානයේ කතා වෙනවා.
ඒක අපි ඉදිරියට මෙනෙහි කරලා බලමු. වගා 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට 17 දක්වා දුෂ්ට ධනවත් අය ගැන කතා කරනවා. ඒ විවිධාකාර උපදේශ දුෂ්ට ධනවත් අය ගැන ඒක 5 වෙනි පරිච්ඡේදයේ ඉඳන් 1 සිට 6 දක්වා ඉවසිල්ල ගැන කතා කරනවා. ඒත් 5 වෙනි පරිච්ඡේදය. ඒ වගේම ඇදහිල්ලේ යාඥාව ඔබ දන්නවා. ඔබ කවුරු හරි කෙනෙක් රෝගීව සිටිනවා නම් සභාවේ වැඩිමහල්ලන් අඬගසා අත තබා යාඥානේ ඇදහිල්ලේ යාඥාව ගැන උගන්වනවා. ඉතින් දැන් මේ පොත ගොඩාක් සමාන කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ බයිබල් විශාරදයෝ සමාන කරනවා. ඉතින් ඕගොල්ලෝ ඕනම් ප්‍රශ්න තියෙනවා නම් බෙරියකට ඇවිල්ලා අහන්න ඇයි පාස් එහෙම කිව්වේ කියලා. නමුත් මේ බයිබල් විශාරදයෝ කියන දේවල් තමයි. හැබැයි මමත් කියවලා බැලුවා. හැබැයි ගොඩාක් සමානයි. ක්‍රිස්තුස් වහන්සේගේ කන්ද උඩ දේශනාව අයි මේ යාකොබ් පොතයි තුල ගැප් වෙලා තියෙන්නේ චරිත ගොඩනැගීමක්. චරිතය ගොඩනැගීමක්. උන්වහන්සේ ක්‍රියා කරපු නමුත් යාකොබ් පොතේ මං හිතන්නේ ලොකු හාස්කම් ගැනයි ඒව ගැන කතා කරනවා. නමුත් කතා කරන්නේ සබාවක් ලෙස අපි කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ මහිමය තුල අපි කොහොමද ඉදිරියට යන්නේ. ඉතින් ගෝලයන්ට කන්ද උඩ දේශනාවෙත් කතා කරේ මේ ගොඩාක් අපේ චරිතය, ඒ කියන්නේ අපගේ ඇතුළාන්තය, එහෙම නැත්නම් අපි ක්‍රියා කරන ආකාරය තමයි. ඒකට අපි be attitudes කියලා කියන අපගේ attitude එක කියලා කියන්නේ අපගේ ආකල්ප. අපගේ ආකල්ප මොනවාද කියලා. ඒක තමයි මේ යාකොබ් පොතේ කියන්නේ ආකල්ප මොනවාද කියලා. ඒ වගේ දේවල් තමයි උන්වහන්සේ සදන්න සූදානම් වෙලා. ඉතින් තව එකක් කියනවා හිතෝපදේශ පොතේ සොලමන් සහ ඒ පරණ ගිවිසුමේ අය ලියපු හිතෝපදේශ පරණ ගිවිසුමේ හිතෝපදේශ පොත. ඒ වගේම සමහර අය මේ පොතට කියනවා අලුත් ගිවිසුමේ හිතෝපදේශ පොත කියලා. යාකොබ් පොත සමහර අය කියනවා අලුත් ගිවිසුමේ හිතෝපදේශ පොත කියන්නේ. ඒ කියන්නේ හොඳ උපදේශ විශේෂයෙන්ම සභා නායකත්වයට සහ සභාවක් තුල ජීවත් වෙන අයට ඉතාමත් හොඳ උපදේශ බලවත් වූ උපදේශ රාශියක් අන්තර්ගත වෙලා තියෙන පොතක් හැටියට යාකොබ් පොත සඳහන් වෙනවා. සීකරා බල කොතුරු. ඉතින් මම දැන් විනාඩි 46ක් විතර අරගෙන තියෙනවා. මම මේක තමයි හැඳින්වීම. සමහර වෙලාවට මේ හැඳින්වීමට මම මෙනෙහි කරමින් යනකොට මම මේ යාකොබ් පොත ගැන මෙනෙහි කරමින් යනකොට හැඳින්වීමට තව දේවල් එකතු වෙන්න පුළුවන්. තව දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ වෙලාවට මම ඒ ගැන ඔබට ප්‍රකාශ කරන්න. ඉතින් යාකොබ් පොත අපි මෙනෙහි කරන යන වෙලාවේදී අපි ඉස්සෙල්ලාම පළවෙනි වගන්තිය අපි ගමු. යාකොබ් පොතේ පළවෙනි වගන්තිය. මම කිව්වා සභා ජෙරුසලම් සභාවේ නායකයා කියන එක මම ඔබට පැහැදිලි කරලා දුන්නා. ඊටමත් වැදගත් ස්ථානයක් ඒ පරණ සභාව තුල ඒ පුරාණ සභාව තුල වැදගත් ස්ථානයක් ගත්තා යාකොබ්තුමා. ඉතින් අපි යාකොබ් පොතේ පළවෙනි වගන්තිය අද මෙනෙහි කරලා ඊට පස්සේ අපි নমස්කාරය සඳහා ගිහිලා අපි එල්න යාඥා ඉල්ලීම වෙනුවෙන් යාඥා කරමු. ඉතින් පළවෙනි වගන්තිය අපි මෙනෙහි කරමු. හැම වගන්තියක්ම වගේම අපි කියවලා ඒ ගැන මෙනෙහි කරන්න යනවා ඉදිරියේදී. මම හිතන්නේ සුමාන කීයක් යයිද දන්නේ නැහැ. නමුත් උත්සාහ කරනවා අපි ඉක්මනට ඉවර කරන්න. ඒ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව තමයි. සමහර විට යාකොබ් පොතේ වෙන ආකාරයකින් සමීක්ෂණයක් කරන්න සමහර විට අපගේ සභාවේ දේශකෙක් දෙන්නෙක්වත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ වගේ අයටත් අවස්ථාවක් දෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ සභාව ඇතුලේ අපි කියමුකෝ දිව පාලනය කරන ආකාරය ගැන විශේෂ බයිබල් පන්තියක් කෙනෙකුට මම බාර දෙන්න පුළුවන් කරන්න කියලා. ඒ වගේ දේවල් ඒ වගේ අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු. ඉතින් පළවෙනි එක තමයි පළවෙනි වගන්තිය දෙවියන් වහන්සේගෙත් හොඳට අහගන්න. දෙවියන් වහන්සේගෙත්
ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත් දාසෙක් වූ යාකොබ් විසින් විසිරී සිටින්නා වූ ගෝත්‍ර 12ට සුබ සිද්ධ වන ලෙස ලියා එවන වගනම්. දැන් මොකද්ද මෙයාගේ අරමුණ? මේ පොතේ අරමුණ වෙලා තිබ්බේ සුබ සිද්ධ වෙන්න. සමහර අය මේ ස්ථානයේ තේත් බොන. පාස්ටර්ට නෑ. ඉතින් ගෙනත් දෙයි වගේ කියලා හිතනවා. නමුත් එපා දැන්. මට සිස්ටර් රෝහිණීගේ තේ එක මතක් වෙනවා. සබා. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි නැවතත් එකතු වෙනවා. හලෙලූයා. වැඩි කල්යන් දිස්සෙල්ලා. හලෙලූයා. යාකොබ් විසින් විසිරී සිටින්නා වූ ගෝත්‍ර 12ට, ඒ කියන්නේ සභාව කියලා තමයි කියන්නේ. මේ කාලය ඇතුළත විසිරී සිටිය සභාව. ඒගොල්ලන්ට ලියා එවන්නේ මොකක් උදෙසාද? සුබ සිද්ධ වන පිණිස. මතක තියාගන්න මේ බයිබල් යාකොබ් පොත මම ඉගෙන ගන්න, එහෙම නැත්නම් මෙනෙහි කරන්න තීරණය කරේ මම මේ දේ දැකපු නිසා. එහෙනම් ගෝත්‍ර 12ට සුබ සිද්ධ වෙනවා නම් අපිටත් සුබ සිද්ධ වෙන්න ඕන. අපටත් සුබ සිද්ධ වෙන්න ඕන. මේ යාකොබ් පොත ලියලා එවන කෙනා යාකොබ්ගේ අරමුණ උන්නේ සුබ වෙන්න ඕන. දැන් ඕගොල්ලෝ බලා හිතනනේ නා හෙට වීසා ප්‍රශ්නේ හරියයි පාස්සේ හේතුව යාකොබ් පොත මෙනෙහි කරපු නිසා. ඒක නෙමෙයි ආත්මික සුබ සිද්ධ වෙන එක ගැන තමයි කතා කරන්නේ. බලන්න මොකක්ද අරමුණ? සිද්ධ වෙන ලෙස ලියා. ඒ කියන්නේ යම්කිසි බ්ලෙසිං එක, යම්කිසි ආශිර්වාදයක් වෙන ලෙස තමයි යාකොබ් තුමා මේක ලියන්නේ. පළවෙනි වගන්තියේම ගොඩාක් දේවල් තියෙනවා අපේ රීමා ඉගෙන ගන්න. කාටද ලියන්නේ? විසිර ගියා වූ සභාවට. විසිර ගියා වූ ගෝත්‍ර කීපයකට. මේකට කියනවා සභාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෝත්‍ර වෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ විසිරලා තියෙන්නේ. විසිර යන්න හේතුව බයිබල් විශාරදයෝ කියනවා යම් කිසි ඇදහිලි වල හේතු, යම් කිසි ඉගැනීම් වල වැරදි ඉගැන්වීම් නිසා. ඒ වගේම විසිරගෙන ගිහිලා තියෙනවා මිෂනරි සේවයන් සඳහා විසිර ගිහිලා තියෙනවා. සුභාරංචි සේවයන් සඳහා විසිර ගිහිලා තියෙනවා. ඒ හැමෝටම එක පණිවිඩයක් දෙන්න බලාගෙන යාකොබ් තුමා මේ දේ ලියනවා. මොකද හේතුව? ඒ අයට සුබ සිද්ධ වෙන්න. හලෙලූයා. එයා පළවෙනි දේ මේ පළවෙනි වගන්තියෙන් එයා පෙන්නන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙන්නෙක් කියලා. දෙවියන් වහන්සේගේ මට්ටමේම නෙමෙයි යේසුස් වහන්සේ කියලා කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මේ පළවෙනි වගන්තියෙන් මෙයා කියනවා දෙවියන් වහන්සේගෙත් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත් මට ඒ දෙන්නම එකයි. යාකොබ් තුමා කියනවා මට ඒ දෙන්නම එකයි. දෙවියන් වහන්සේගෙත් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත් දාසෙක්. දැන් මම කිව්වා සුබ සිද්ධ වෙනවා පළවෙනි දේ. කාටද දීලා තියෙන්නේ? විසිරේ ඉන්න සභාවට. ඊට පස්සේ අපි ප්‍රථමව දකිනවා ඉස්සෙල්ලාම පෙන්වන්නේ යාකොබ් තුමා පැහැදිලි කරලා කියනවා මේ මගේ සහෝදරයා වුණත් මට කියන්න තියෙන එකම දෙයයි. මම එයත් එක්ක ගෙදර නිදාගත්තා. මම එයත් එක්ක තාත්තගේ වඩු වැඩ කරා. නමුත් මට කියන්න තියෙන එකම දේ එයයි උත්ථාන වූ මගේ සහෝදරයයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි දෙවියන් වහන්සේ එකම කෙනයි. ඒ දෙන්නගෙම දාසෙක් වූ යාකොබ් කියලා යා කියනවා. මේ දාසෙක් වූ වචනය ගැන මට දේශනා කරන්න පුළුවන් අවුරුදු ගාණක්. ඔබ ඉංග්‍රීසි බයිබල් එක බැලුවොත් දැන් මේක දාසෙක් වූ කියන එක පොඩ්ඩක් අර බර පොඩ්ඩක් මදි. නමුත් ඉංග්‍රීසි එකෙන් අපි කියවලා බැලුවොත් James
a bond servant of God. Bond servant. ඒ කියන්නේ වහල් දාසෙක්. නිකන් දාසෙක් නෙමෙයි, වහල් කමේ දාසෙක්. ඒ දවස්වල වහල් කමට ගත් එක්කෙනෙක් කියමුකෝ ඒ ස්වාමියා ඒ වහලව මෙයා මගේ කියලා පෙන්නේ එයාට පච්ච කොටනවා. එහෙම නැත්නම් එයාට කනේ මොකද්ද? කනේ කරාබුවක් දානවා. ඒ නිසා තමයි මම අකමැති මේ කනේ කරාබු දාලා ඉන්න අයට. ඔබ කරාබුවක් දාලා තියෙනවනේ ඒ කියන්නේ ඔබ කොහේ හරි වහල් ලෝකේ වහල්කමකට යත් වෙලා තියෙනවා. හැබැයි ඔබගේ කරාබුව ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුලින් ආත්මයට හයි කරගන්න. ඔබගේ ආත්මික ජීවිතයට වචනය නැමැති කරාබුව හයි කරගන්න. එතකොට ඔබ වහල් වෙලා තියෙන දෙවියන් වහන්සේගේ වචනය. නමුත් මේ ඔබ ලෝකේ ක්‍රමයට ඔය කරාබුව දාගත්තා නම් බලපු ගමන් මං කියනවා උඹ නම් වහලෙක්. කතා වෙන්න එපා. නිකන් නෙමෙයි වහල් දාසෙක්. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ මේ යාකෝබ් කියනවා මම බොන්ඩ් සර්වන්ට් කෙනෙක්. මම දාසෙක්. වහල් කමේ දාසෙක් මේ දෙන්නටම එකම සමාන. ස්වාමින් වහන්සේටත් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ දෙන්නටම මම දාසෙක්. බැරි වෙලාවත් මගේ මල්ලි උත්ථාන වෙලා හිටියානම් මම කියන දේ මම දන්නවා. සෙල්ලන්න එකෙක්වත් කරමින් උඹලා එන්න එපා. මං යන්නේ නිකන් ගෙන්දගම් පොළෙන් උඩින් යන්නේ. මගේ බෑග් එක උස්සන් යන්නයි ෂර්ට් එක අඳන්නයි ඉඳී නිකන් 100ක් විතර. ඇයි? මේ උත්ථානෝ යේසුස් වහන්සේගේ සහෝදරේ. මල්ලියා කියන්නේ යේසුගේ අයියෝ ළඟින් ඉන්නේ. මේක මෙන්න ඉගෙන ගන්න තියෙන දේවල් අපගේ ජීවිතේට පළවෙනි වගන්තියම. සහෝදරයා වුණා මෙව වුණා අපි කියයි ප්‍රොෆෙට් වෙන යාකෝබ් මම man of God කියන යාකෝබ් මම බිෂොප් කියන යාකෝබ් හේතුව ජේසුස් වහන්සේගේ සහෝදරයෙක් නිසා. නමුත් ආදරණීය දරුවනි මෙන්න සුබ සිද්ධ වෙන්න යාකෝබ් ලියන පළවෙනි වගන්තියේ යාකෝබ් කියන්නේ වහල්ලු දාසෙක් වන යාකෝබ්. සිකාරාබා කෝෂිකාරාබා. ක්‍රිස්තුස් වහන්සේ එච්චරමයි කිව්වේ. මම ආවේ සේවය ලබන්න නොව සේවය කරන්න. ආදරණීය දරුවනි මම සීනියර් පාස්ටර් ජේෂ්ඨ සභා පාලක කියලා ඔබට පේනවා ඇති මේ මොනවාද ඉන්ටර්නෙට් එකේ හැම තැනම ජේෂ්ඨ සභා පාලකගේ වැලි කතරී දේශනා ජේෂ්ඨ සභා පාලකගේ මේක මම ඇතුලේ ඉඳන් හිතන්නේ අනේ සහෝදරයනි මම දෙවියන් වහන්සේගේ දාසෙක්. මම දෙවියන් වහන්සේගේ දාසෙක් නම් මම ඔබගේ දාසෙක්. ඔබගෙත් සේවය කරන කෙනෙක්. වාසියක් බලාගෙන නෙමෙයි මේ යාකෝබ් කරේ. සේවය කරේ යේසුස් වහන්සේට දාසෙක් වුණේ. කොහොම දාසෙක්ද? වහල්කමේ දාසෙක්. බොන්ඩ් සර්වන්ට් කෙනෙක්. මම ආසයි ඔබට ලියනවා නම් වහල්කමේ දාසෙක් වූ යාකෝබ් කියලා එතෙන්ට එකතු කරගන්න පුළුවන්. වහල්කමේ දාසෙක් වූ. ටිකක් මෙනෙහි කරලා බලන්න ආදරණීය සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ දරුවනි. කොච්චර පම්පෝරයක් එයාට දාන්න පුළුවන්ද මෙතෙන්ට? කොච්චර කතා කරන්න පුළුවන්? අද දර්ශනයක් දැක්කොත් ඉවරයි. අම්මෝ මුළු ගමම දන්නවා. ස්වාමීන් වහන්සේ මට කතා කරා පාස්ටර් මේක වෙනස් කරන්න පාස්ටර් මේකයි එන්න ඕන පාස්ටර් මේකයි මම දැක්ක පාස්ටර් මම දැක්ක මේ දෙවියන් වහන්සේ කතා කරා. එයාත් එක්කම ඉඳලා උත්තානු වෙලාවේ එයාට පෙනිලා කතා කරන්න කිව්වා. යේසුස් වහන්සේගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයා වූ මම ඔහු උත්තානු වෙලාවේදී ප්‍රථම වතාවට මටත් පෙනුණා.
එයා වන යාකෝබ් ඔබට සුභසිද්ධ වෙන ලෙස ලියා යනවා ගණන්. එහෙමයි ලියන්න තිබ්බේ. මම හිටියා නම් ලියන්නේ ඒ වගේ. ආදරේ දැන මේ පොතේ වැදගත්කම හේතුව මේවයි දරුවනේ. ඔබ අනික් පොත්වල බැලුවත් ඔබ දැක්ක පේතෘතුමා ලියනකොට පේතෘ ලියනකොටත් කිව්වා පේරිතෙක් වුණ ඉස්සෙල්ලා පව්කාරයෙක් කියලා කිව්වා. ඉස්සෙල්ලාම දකින අනේ මාළු දැක්කම අනේ මගෙන් අයින් වෙන්න කියලා කිව්වා. මම පව්කාරයෙක් ජේසුනේ අයින් වෙන්න කිව්වා. නමුත් පොත ලියනකොට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ පේරිතෙක් වුණා. ආදරණීය දරුවනි, අපගේ ජීවිතත් රීමා වචනය මේ බයිබල් පන්තියේදී අපි ලබා ගන්නකොට මම ඔබට ගොඩාක් කරුණු කිව්වා. රීමා වචනය ලබා ගන්න. ඔබට පුළුවන්ද? මට පුළුවන් 16ක් වෙන්න. නිකන් 16ක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ 16ක් වෙන්න. මම හරිම කැමතියි. මම කාව හරි අඳුරලා දෙනකොට මම කියන්නේ දෙවියන් වහන්සේගේ 16ක් වෙන මෙයා. දෙවියන් වහන්සේගේ 16ක් වෙන මෙයා. ඔය බිෂොප් කෑලි දෙවියන් වහන්සේගේ මිනිසයා. මොකද ඒක අලුත් කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. Man of God. දෙවියන් වහන්සේගේ මිනිසයා. මේ පරණ ගිවිසුමේ ආවේ. නමුත් මම කියන්නේ නැහැ පරණ ගිවිසුම වැරදි කියලා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආපුවම මම ජේසුස් වහන්සේ මම දැක්කේ නැහැ කොහොමවත් කියනවා. උන්වහන්සේගේ මම ඔබගේ දාසයා. මම ඔබගේ දාසයා. මේ බලන්න යාකෝබ්තුමා ලියනහක. one servant කෙනෙක්. වහල් සේවකෙකුන් දාසයා. විස්තර සිටිනා වූ ගෝත්‍ර 12ට සුභ සිද්ධ වන ලෙස ලියා වෙන මගන. ඔබ මාත් සමග මේ අද යාකෝබ් එයාලයින්ස් කියන ෆ්ලයිට් එකේ දැන් නැගලා සීට් බෙල්ට් අද කරගෙන අඩි 30000ක් උඩට ගමන් කරන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා දැන් ඔබ මං හිතනවා අද සිට ඔබ සූදානම් ඇති කියලා. ඔබට දැන් නැග්ගාම පේනවා මොන වගේ ෆ්ලයිට් එකක්ද, මොන ආකාරයේ ෆ්ලයිට් එකක්ද, කොහොමද යන්නේ, කොච්චර උඩින් යනවද, ඒවා ඔක්කොම දැන් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් සීට් බෙල්ට් දාගෙන හැම සවුන්දම ලෑස්ති වෙන්න හොඳ පොතක් අරගෙන ස්වාමින් වහන්සේගේ බලවත් වූ වචනය, රීමා වචනය, ජීවිත වෙනස් කරන වචනය ඔබගේ මගේ ජීවිතය තුළට මට පුළුවන් වෙන්න ඕන. යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ 16ක්. ක්‍රිස්තුස් වහන්සේගේ වහල් 16ක්. ඔබ ඉන්න තැන ඇස් පියාගන්න. උන්වහන්සේට ජීවිතය බාර දෙමු අපි. අපි ඉගෙන ගත්තා ඒ චරිතය තුලින්. අපි ඉගෙන ගත්තා කොච්චර ධන ගසමින් යාඥාවේ කාලයක් ගත කරන කෙනෙක්. අපි දන්නවා සභාවම නායකත්වයේ දරපු කෙනෙක්. මුළු ජෙරුසලම් සභාවෙම නායකයා එහෙම නැත්නම් හෙඩ් පාස්ටර් හැටියට හිටියා කියලා කියනවා. ඒත් එයා ලියනකොට කිව්වා මම 16ක්. ඉංග්‍රීසි වලින් කියනවා බොන්ඩ් සර්වන්ට් කෙනෙක් කියලා. ආදරණීය දරුවනි, උන්වහන්සේ ඉදිරියේ අපට පුළුවන් වෙන්න ඕන ඔටුනු බිම දමන්න. ඔටුනු බිම දමන්න පුළුවන් වෙන්න. ස්වාමිනී, අද මේ මෙනෙහි කිරීම තුළින් දාසකමේ ආත්මය අප තුළ නැවත නැවතත් මතක් කරමින් ඇතුල් කරනු මැනව. යේසුනි, යාකෝබ්තුමා ශුද්ධාත්මයන් වහන්සේ තුළින් අපට ඉගැන්වූ හැම දෙම අදින් පටන් ගන්නා මේ බයිබල් පන්තිය තුළින් ඒ ආකාරයෙන්ම ස්වාමීන් අසන්නෝ පමණක් නොවි පිළිපදින්නෝ හැටියට ඉදිරියටත් ඉහළටත් ගෙනියන යේසුනි, මම ඉල්ලනවා අද මේ බයිබල් පන්තියට එකතු වෙලින් ආයත යාකෝබ්තුමාගේ අරමුණ වුණේ ඒ ලිපියේ
විසිර සිටිනවා. අද අපි විසිරලා සිටින්නේ ස්වාමී. අපි එක තැන හම්බ වුණා සභාවක් ලෙස. නමුත් අද යම් කිසි හේතුවක් නිසා විසිර තියෙනවා තැන් වල. සමහර විට ලංකාවේ, සමහර විට මේ දේශේ UAE වල හැම එමිරේට් එකේම එහෙම නැත්නම් ගෙවල් වල විසිරලා සිටිනවා ගෝත්‍ර එහෙම නැත්නම් සභාව ස්වාමී. ඒ අයට සුබ සිද්ධ වෙන ලෙස යේසුනි මේ වචනය ඔබ වහන්සේ ජීවිතවලට ඇතුල් කරනවා. යේසුනි ඔබට මහිම, ඔබට ගෞරවය. පරාක්‍රමධාරී උතුම් වූ මහිමාන්විත දෙවියන් වහන්සේ, අපි කැප වෙනවා මේ මොහොතේ. ආදරණීය දරුවනි, ඔබ ඉන්න තැන කැප වෙන්න. මේ කැප වෙන මොහොත කල්පනා කරලා කැප වෙන්න. නගුලට අත තබා පස්ස බලන්න එපා. කොච්චර පීඩාවත් අපගේ ධනිස් ශක්තිමත් වෙලා තියෙන්න ඕන. යාකොබ්ගේ ධනිස් ශක්තිමත් වෙලා තිබ්බා. ඒ වගේ අපි ශක්තිමත් කරගන්න. හැරිලා බලන්න එපා. සේවයට ඔබ කැප වුණා නම් ආයෙ හැරිලා බලන්න එපා. පහුවෙච්ච දේවල්, නැති වෙච්ච දේවල් ගැන. ඉදිරියේ තියෙන ඔටුන්න දිහා බලාගෙන නගුල අරගෙන යන්න. ඒක දේ කරන්න නම් ඔබට ඔටුන්න ලැබෙන්නේ ඔබයි මමයි. දාසකමේ ආත්මය වහල් වූ දාසෙක් වෙනවා නම් ස්වාමින් වහන්සේටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ දැනගන්න ඕන. යාකොබ් මේ ස්ථානයේ කියන්නේ ගැලමුම් කාර්යය, වේදෙන කෙනා, ඒවා ඔක්කොටම උඩින් යාකොබ් කියන්නේ ස්වාමින් වහන්සේත් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ එකම කෙනා, ඒ කෙනාගේ දාසයෙක් ලෙස. ආදරණීය දරුවනි, ජීවිතයට ලබා ගන්න ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජීවිතයට ලබා. ස්වාමී වූ දෙවියන් වහන්සේ මේ හැම Father, Son and the Holy Spirit. පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, සුද්ධාත්මයන් වහන්සේ. ඒ අයගේ දාසෙක්. ලෝකේ වහල්කමකට ඇතුල් වෙන්න එපා දරුවනි. මාසේ වහල්කමකට ඇතුල් වෙන්න එපා. වල වහල්කම් වලට ඇතුල් වෙන්න එපා. දේව සේවකයන් හැටියට මුදල් වලට වහල් වෙන්න එපා. දසෙන් කොටස් ප්‍රේමයේ දීමනා පස්සේ යන්න එපා. පාස්තරවරු, ඇහුම් කන් දෙන්න දේව වචනයට. යේසුමානි කිව්වා වගේ අතේ දිරිය අරගෙන සේවය කරන්න. දාසෙකු ලෙස. දාසෙකු ලෙස. දාසේනි. යාහන වාහන නෙමෙයි දේව රාජ්‍ය තුල. විශේෂයෙන්ම පූර්ණ කාලීන සේවය කරන අයට මම කියන්නේ. ඔබගේ සුපෝකභෝගී ජීවිතය නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේ සැපපහසු ජීවිතය නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නමුත් ඔබ ලෝකේ රැකියාවක් කරගෙන උන්වහන්සේ ඔබ ආශිර්වාද කරලා තියෙනවා නම් ඒ දේ භුක්ති විඳින්න. ඒ දෙයින් සභාවටත් උදව්වක් කරන්න. ඒකයි ආදරණීය දරුවනි, යාකොබ්තුමා මට මතක් කරනවා දැන් කියන්න කියලා. ඇයි අපි සල්ලි එකතු කරන්නේ හෝල් වලට ගෙවන්නත් නැති ඉන්න වෙලාවේ? කවුරු හරි ආවොත් යාඥාවක් ඉල්ලගෙන කන්න නැහැ, ප්‍රශ්න ඉන්න තැනක් නැහැ කියාගෙන මම කොහොමද දරුවනි යාඥා කරලා විතරක් කියන්නේ ඔබට දෙවියන් වහන්සේ සපයනවා කියලා? සභාවක් ලෙස අපිට ඒ උදව්ව කරන්න බැයි නම් ඇතෙල්ලේ ක්‍රියාව. කෑම වේලක් අපිට දෙන්න ශක්තියක් නැත්නම් අපි කොහොමද දෙන්නේ? ඒ නිසායි අපි ඉල්ලන්නේ ඔබගේ දසෙන් කොටස් සා ප්‍රේමයේදී.
උන්වහන්සේගේ සභාවේ භෝජන තිබෙන පරිදි එන අයට උදව් කරන්න දරුවනි. මන් දන්නවා සමහර අය මට වොයිස් කටුත් ඇවිල්ලා තියෙනවා. සමහර අය හෝල් නැති නිසා, බස් නැති නිසා ඇයි අපි සම්මාදන් දෙන්නේ කියලා අහලා තියෙනවා. අනේ දෙන්න එපා. එපා. අහන්නත් එපා. එහෙම චුට්ටක් හරි තියෙනවා නම් ඔබගේ හදවතේ දෙන්න එපා. යේසුමානේ මාස 4ක් එකතු කරගෙන තියාගෙන තිබු. වෙන් කරලා තියලා ගෙනල්ලා දුන්නා. ඒ වෙන් අපට පුළුවන් ඉන්න අපි මොකද කරන්නේ? අපි යාඥා කරනවා. යාඥා පාස්ටර් යාඥා කරන්නේ. මට රස්සාව නැහැ මාස 3ක් වෙනවා. මට ඉන්න තැනක් නැහැ, කන්න නැහැ පාස්ටර්. මම යාඥා කරනවා. ජේසුනේ ඔබගේ බලෙන් ලබා දෙන්න දොර අරින්න යාඥා. ජේසු පිටයි බ්‍රදර්. ජේසු පිටයි යන්න දෙවියන් වහන්සේ සපයයි. මම මුකුත් කරන්නේ නැහැ. ඇදහිල්ල, මල ඇදහිල්ල, ක්‍රියාවක් නැති ඇදහිල්ල. ආදරණීය දරුවනේ අපි වෙනස් වෙන්න ඕන. ඒකයි මම ඔබට ගණන් කිව්වේ කොච්චර උදව් කරලා තියෙනවද. දෙන අයට ස්වාමීන් වහන්සේ මේ මොනවද කිව්වේ යාකොත්? ඒ අයට සුබ සිද්ධ වෙන්න. ඒ වචනය අහුම්කන් දීලා කරන අයට සුබ සිද්ධ වෙන. අනේ ඔබ හිතන්න එපා මුදල් කියලා. නමුත් අතුලාන්ත ප්‍රීතිය, සහනය, සමාදානය උතුරා යන්න යන ඔබගේ ජීවිතය තුළ. යේසුනේ ඔබට ස්තුතියි. තව තවත් අපව වෙනස් කරනු මැන. ප්‍රශංසා වේවා, මහිමය වේවා. අපි යාඥා එල්ලීම වෙනුවෙන් යාඥා කරමු. පාස්ටර් රාජු අපගේ සභාවේ දේශනා කරලා ඒ ඉන්දියාවේ සුරත් වල ඉන්න බැංගලෝර වල heart attack එකක් හැදිලා heart ප්‍රශ්නයක් වෙලා දැන් රෝහල් ගත වෙලා ඉන්නවා. අපගේ යාඥා තැඹවල යාඥා කරනවා. ඒ වගේම අපි දැන් ස්තුති කරමු ස්වාමීන් වහන්සේ. මම ඔහුට කතා කරා. ස්වාමීන් වහන්සේ ඔහුගේ හදවත එහෙම නැත්නම් හුස්ම රෑ නිදා ඉන්නකොටම හිර වෙලා තියෙනවා. ඔහුට මතක නැහැ මොනවද උනේ කියලා. ඔහු තමන්ගේ දුවව හෙලෝලා නැකිටනවා විතරයි මතක. ඊට පස්සේ උදේ දකින්නකොට එයා කියනවා එයාගේ හුස්ම එහෙම්මම හිර වුණා කියලා. නමුත් ස්වාමින් වහන්සේ උත්ථාන වූ දෙවියන් වහන්සේගේ බලයෙන් නිදහස දුන්න නිසා ස්තුතියි. ඒ කුඩා ශරීර කර්මය තුල ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ස්වාමිනී හැම බලයක් තුලම ඔබ වහන්සේ පාස්සට ජයග්‍රහණය දුනවා. නිර්මල ලේවලට බාර කරනවා. යේසුස් වහන්සේ තමයි කියනවා ඇගේ වීසා එකේ ඇති ප්‍රශ්නය විසඳී ඉක්මනින් නව වීසා එකක් ලබා ගන්න යාඥා කරන්න කියලා ඔහු මට වොයිස් මෙසේජ් එකකුත් එවලා තිබ්බා. අපි යාඥා කරමු. ඒ වගේම නිලුකා මිරිස්සගේ කියන මගේ පවුලේ තිබෙන අසමාදානය සහ ස්වාමීන් පුරුෂයා වෙනස් වන පිණිස යාඥා කරනවා. මම යාඥා කරන්න යන ඔබ වෙනස් වෙන්න. අනික් කෙනා වෙනස් වෙන්න ඉස්සෙල්ලා අපි අපිව වෙනස් කරගමු. අපි තව ප්‍රේමයෙන් පිරෙමු. අපි දෙවියන් වහන්සේට කියනවා එතකොට ස්වාමින් වහන්සේ ඔබගේ ස්වාමියයි ඔබ හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ වෙනස් කරනවා. නිලන්ති කියන අයට රැකියාවක් නැතිව මාස 6ක් වෙනවා. හෙට දිනේ තිබෙන ඉන්ටර්විව් එකෙන් රැකියාව ලැබෙන යේසුස් වහන්සේගේ නාමයෙන් හෙට යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ සිද්ධ වෙන්න යනවා නිලන්ති ඔබට. ඔබ දේව වචනය ඒ යාකෝබ් පොත මෙනෙහි කරන වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේ දොර විවුර්ත කරනවා. නිශාන්ති නානක්කන ඇසේවකන නිවසේ ඇයට විරුද්ධව ක්‍රියා කරන සෑම කෙනෙකු දෙසාය. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් වහන්සේ ඔබට විරුද්ධව ඒ විරුද්ධකාරයන් ආශිර්වාද කරන්න කියලා. ස්වාමිනී අපි ඒ අයව ආශිර්වාද කරනවා ස්වාමින් වහන්සේ. යේසුනි හැම යාඥා ඉල්ලීමක්ම ඔබට බාර කරනවා. යේසුනි ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි. ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරවය වේවා. රිකතේරේබේ කොෂුකරෝබා. ස්වාමිනී ඔබට ස්තුතියි. අද මේ බයිබල් පන්තිය නිසා ස්වාමින් වහන්සේ උදව් කරන හැම දරුවෙක් නිසාම ඔබ වහන්සේට ස්තුති කියනවා. අපි මහිමය ගෞරවය ඔබ වහන්සේට දෙනවා. අපව වෙනස් කරනු මැනව ස්වාමින් වහන්සේ. ස්වාමිනී සවුන්ඩ් කණ්ඩායම, මියුසික් කණ්ඩායම, මීඩියා කණ්ඩායම හැම කෙනෙක් නිසාම ස්තුතියි. ස්වාමිනී මේ සතිය තුලත් දසෙන් කොටස් ඒ අයට බාර දීලා මේ මෙසේජ් එවපු හැම දරුවෙක් නිසාම මම ආශිර්වාද කරනවා ස්වාමිනී. ස්වර්ගයේ කවුළු විවුර්ත කර ආශිර්වාද මට සමා වෙන්න ස්වාමිනී. පුද්ගලිකව ඒ අයට යාඥා කරන්න බැරුව ගියේ
නමුත් ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා ඔවුන්ගේ හදවත ස්වාමී. යේසුනේ ස්වර්ගයේ කවුළු විවෘත කර ආශිර්වාද කරනවා. ස්වාමීනි හරියාකාර ප්‍රඥාව දෙන්න මාටද ස්වාමීනි අපේ හැම වැඩිමහල්ලා කිරීම හරියාකාරම මේ මුදල් ඔබගේ රාජ්‍යයේ ආයෝජනය කිරීම සඳහා ස්වාමීනි ඔබ වහන්සේට අපි හැමෝම බාර වෙනවා. දෑතසෝ මේ මොහොතේ හාලෙලූයා. ප්‍රශංසා වේවා. මහිමයත් අපගේ ස්තුතියි. මහිමයා අපගේ ස්තුතියා ගෞරවයා ලබනට වාටිනා මහිමයා අපගේ ස්තුතියා ගෞරවයා ලබනට වාටිනා දෙවිඳුනි දෙවිඳුනි ප්‍රියක සමිඳුනි මාගේ හද ඔබටයි හිමි උරාමකස්සේ කෙරෙබල දෙවිඳුනි ජීවිත බාර දෙමු ප්‍රියක සමිඳුනි රිබකතරලේ මාගේ හද ඔබටයි හිමි මහිමයන් මහිමයන් දෑතොසවල මහිමය දෙමු අපගේ ස්තුතියා ගෞරවයා ලබනට වාටිනා මහිමයා අපගේ ස්තුතියා ගෞරවයා ලබනට වාටිනා දෙවිඳුනි දෙවිඳුනි ප්‍රියක සමිඳුනි මාගේ හද ඔබටයි දෙවිඳුනි අවසාන වතා දෙවිඳුනි ප්‍රියක සමිඳුනි මාගේ හද ඔබටයි ස්වාමිනී ලංකාවට යන්න බලාගෙන ඉන්න තමන්ගේ බිරිඳ සහ දරුවන් දෙමව්පියන් සමග යන්න බලා ඉන්න හැම කෙනෙක්ම වහන්සේට බාර විශේෂයෙන් මට ඉල්ලපු ස්වාමීනි පොඩි සුපුන්ව බාර කරනවා ස්වාමිනී දොර විවෘත කරනු මැනව ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම මට දැන්නු නැති අයත් ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්න හැම කෙනෙක්ම වහන්සේ මුළු ලෝකෙම අයට ඔබ වහන්සේ දොර විවෘත කරන්න තමන්ගේ මව්බිමට යන්න ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතියි අද දවස නිසා නැවතත් ස්තුතියි එකතු වෙච්ච හැම කෙනෙකුටම යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ සිද්ධ වුණා දැන් අපගේ දේව දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව සුද්ධාත්මයන් වහන්සේගේ මීරි හවුලත් මඟ පෙන්වීම උන්වහන්සේ මැද බවයින් පැමිණ අපව ගෙන යනතේ සදා කාලයෙන් සදා කාලටම වේවා ආමේන් ආමේන් ඔබ සැමට ජේසු පිහිටයි දාසෙක් ලෙස ජීවත් වෙන්න
උන්වහන්සේට මහිමය ලැබෙන පිණිස. ආමෙන්. ආමෙන්. බොහොම ස්තුතියි.